නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වර ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අද අපි සාකච්ඡා කරන්නේ ඊයේ කතා කර පරිද්දෙන් අලුත්ම පාඩමක්. කර්මජ රූපවලට කෙලින්ම සම්බන්ධයක් නැහැ. නමුත් කර්මය හා සම්බන්ධ රූප කියලා කොටස. කර්මජ රූප කියලා වරදවාගත හැකි. නමුත් කර්මජ රූප නොවන රූප ටිකක් ගැන තමයි අපි කතා කරන්නේ. ඒවට කියන්නේ කර්මය හා සම්බන්ධ රූප කියලා. හොඳ මාතෘකාවක්. ඒකෙන් අපිට ගොඩක් ධර්ම කරුණු ආදිය ගැන හිතන්නට පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්. මොකද දේශනාවල දැක්වෙන විදිහට කර්මයේ සම්බන්ධයෙන් කර්මයේ රූපයට ගොඩාක් බලපාලා තියෙනවා. කර්මය නිසා ලස්සන වෙනවා කියනවා, කර්මය නිසා දීර්ඝායුෂ්ක වෙනවා කියලා කියනවා, කර්මය නිසා නිරෝගී වෙනවා කියලා කියනවා, හොඳ කටහඬක් ලැබෙනවා කියනවා. ඉතින් මේ සියල්ලම කර්මයයි රූපය අතර ලොකු සම්බන්ධයක් පේනවා. එසේ ඇති කල්හි කර්මජ රූප කියලා පාඩමක් වෙනම අපි ඉගෙන ගත්තා. කර්මය නිසා කෙලින්ම උපදින රූප කියන එක. එතකොට මේ කර්මය හා සම්බන්ධතාවයේ තියෙන රූප සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ අද. එතකොට තමන්ගේ ශරීරයේ රූප, අන් අයගේ ශරීරවල රූප. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් සමහර තැන්වල කියවෙනවා මේ ගොඩාක් බරවත් අකුසල කර්ම කරපු නිසා මේ සමහර වෙලාවලට ඥාති වර්ගය වුණත් විනාශ වෙන්නට පුළුවන් සමහර අකුසල කර්ම නිසා කියලා ධම්මපද එහෙම තියෙනවා. ඒ කියන්නේ ඥාතිනංච පරික්ඛයං. සමහර ලාවට ඥාතීන්ට පවා කරදර වෙන්න පුළුවන් කියන ඒවා තියෙනවා. ඒවා අපිට කර්ම පාඩමේදී අපි ඒවා විසඳ ගන්න පුළුවන්, බලන්න පුළුවන් ක්‍රමවේද අපි සාකච්ඡා කරමු. දැනට අපි කෙලින්ම කර්මයේ බලපෑම නිසා වෙන සිදුවීම, ඒ අద్භූත සිදුවීම් ටික රූප අනුසාරයෙන් සාකච්ඡා කරනවා. ඒතර මේකෙදී අපි මුලින්ම කර්මයේ සම්බන්ධයෙන් තොරතුරු ගන්නකොට කර්මය හා සම්බන්ධ රූප. කර්මය හා සම්බන්ධ රූප කියනකොට අපි කර්මය හා සම්බන්ධ රූප කියනකොට ඒ ගොඩක් මාතෘකා කිහිපයක් මැද කතා කරනවා. සමහරට මේක හෙටවත් කතා කරන්න වෙයි. ටිකක් දිග මාතෘකාවක්. පළවෙනි එක තමයි කම්ම සමුත්ථාන, කම්මපච්චය කියලා වචනයක් තියෙනවා. කම්මපච්චය. සමහර තැන්වල එක පයන්නක් විතරයි තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් ප්‍රත්‍ය කියන එක පාලියට හරවනකොට මේක ද්විත්ව වීම තමයි සාමාන්‍ය ස්වභාවය. කර්මප්‍රත්‍ය, කර්මපච්චය. ඒ කියන්නේ හේතුපච්චයෝ කියලා කියන්නේ පයන දෙකක් දාලා සම්බන්ධ. එතකොට සමහර පොත්වල තියෙන්නේ එක පයන්නේ. ඉතින් මේකෙදී කම්මපච්චය කියන එකේ තේරුම් කීපයක් තියෙනවා. කම්මපච්චය කියන එක එකක් තමයි චේතනාව කම්මපච්චය, ප ဋ ාණ ක්‍රමයේ හැටියට, ප ဋ ාණ ණය ක්‍රමයේ හැටියට. තව කම්මපච්චය කියන එකක් තියෙනවා. ඒ කර්මජ රූප වලටම කියන නමක්. ඒකෙන් කියවෙන්නේ කර්මයෙන් උපකාර ලැබූ, උපස්තම්මනේ ලැබූ රූප කියන එකයි. කර්මයෙන් උපස්තම්මනේ ලැබූ. ඒක කර්මයෙන් උපස්තම්මනේ සිල් රූප වලට ලැබෙනවා. නමුත් විශේෂයෙන්ම කර්මය නිසා හටගත්ත චිත්තචෛසික රූප වලටත් කර්මයේ උපස්තම්මනයක් ලැබෙනවා. ඒ නිසා ඒවටත් කම්මප්පච්චය කියලා කියනවා. මේ මාතෘකා දෙකමම ගන්නෙ නෑ මෙතනට. මෙතන කම්මප්පච්චය කියලා කියන්නේ විශේෂයෙන් අද අපි කතා කරන්නේ කම්මප්පච්චය කියන එකේ අර්ථය තමයි ඉන් එකක් තමයි සත්වයන්ගේ ශරීර අවයව. අපේ තියෙන ශරීර කොටස්. මේවත් ප්‍රධාන වශයෙන් කර්මය මුල් කරගෙන හටගත්තා කියලා අපි කතා කරන්නේ. ඒ කියන්නේ අපි කිව්වේ කර්මයේ තියෙන ප්‍රධානම කෘත්‍ය දෙක තමයි නාම රූප ඉපැද්දවීම, ජීවිතයක් පහළ කරවීම. ඒ නිසා මුළු රූපයම කර්මයේ නිපැවුමක්. මේවට කියන උපාදින්නක ශරීර කියලා. කර්මයේ නිෂ්පාදනය. ඉතින් ඒ නිසා මේ නමුත් මේවා කර්මජ කියන සංඛ්‍යාවට අපි මූලික වශයෙන් ගන්නෙ නැහැ. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම අපේ තියෙන අතපය, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, සමහර විශේෂ සතුන්ගේ තියෙන ලස්සන ශරීරාවය, මේවා අපි ගන්නවා කර්මය පදනම් කරගෙන හටගත්ත රූප. කර්මය ගොඩාක් දායකත්වයක් දීලා තියෙනවා මේවා. නමුත් ඒවා කර්මජ රූප නෙවෙයි. කර්මජ රූප නෙවෙයි, සියලු රූප එතනට ඇතුළත්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ශරීර අවයවයක් ගත්තම සතර ප්‍රත්‍යයෙන්ම තියෙන රූප තියෙනවා. ඇහි පවා සතර ප්‍රත්‍යයෙන්ම තියෙන රූප තියෙනවා. ඉතින් ඒතකොට ඒ ශරීර අවයවයෝ එබැයි එකට නිකන් ගත්තම ඒ කියන්නේ දැන් හතර වර්ගයේම තියෙන රූප කලාප තියෙනවා. දැන් අපි තුමු මේ කර්මජ, චිත්තජ, ඍතුජ,
ආහාරජ කියන රූප තියනවා කියලා. මෙන්න මේ ශරීර මේක. මෙතනදී මේකේ සම්පූර්ණ ඒ රූප ශරීරයටම කර්මය කියන එකේ යම් බලපෑමක් දායකත්වයක් තියෙනවා. හරිනේ? හතර ප්‍රත්‍යයෙන්ම හටගත් රූප තියෙන ශරීරයකට පොදුවේ කර්මය බලපානවා ලොකුට. ඒ නිසා මෙන්න මේ සත්ව ශරීරයක්, මේක සත්ව ශරීරයක් නම් අපි මේක ගමු සත්ව ශරීරයක් කියලා. ලෙස ගත්තම මේ ශරීරයේ තියෙන සියලු රූපවලට කම්මප්පච්චය කියන වචනේ අපි දෙනවා. මේවා කම්මප්පච්චය කියන නමින් හඳුන්වනවා. මේ සියලු රූප. කර්මයේ බලපෑම මම මේ යන්නේ. මේකට කර්මය කියලා කියන්නේ කර්මයේ බලපාලා තියෙනවා. ඒ නිසා කම්මප්පච්චය අනුසවිඥානික සත්තුන්ගේ ජීවීන්ගේ ශරීරයේ ඇති සවිඥානික කියලා මදහස්ගේ ජීවත් වෙන අසංසත ඇතුළත් ජීවත් වෙන සත්තුන්ගේ ශරීරයේ තියෙන සියලු රූපයන්ට කම්මප්පච්චය කියනවා. ඒක මිය ගියාට පස්සෙත් පුළුවන් කියන්නේ. කම්මප්පච්චය කියලා. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ තිබුණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. උන්වහන්සේ දීඝනිකායේ ලක්කන සූත්‍රයේදී එක එක මහා පුරුෂ ලක්ෂණයක් ලැබෙන්නට හේතු වෙච්ච කර්මය වෙන වෙනම දේශනා කරනවා. මේවා මට කර්මය නිසා ලැබුණේ කියලා. මේවට කියන්නේ මේ ඔක්කොම කම්මප්පච්චය කියන සංඛ්‍යාවට යන්නේ. ඒ වගේම සමහර සත්වයන්ගේ තියෙන ලස්සන ශරීරාවයව ආදියත් එහෙමයි. ඒ වගේම අපි චුල්ලකම්ම විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සුභ මානවකයාට දේශනා කරනවා ලස්සන වීමට සහ දුර්වර්ණ වීමට ප්‍රධානම හේතුවත් කර්මය කියලා. දීර්ඝායුෂ්ක වීම, අල්පායුෂ්ක වීම, අල්පාබාධ ඇති බව, මහත් ආබාධ ඇති බව, ලස්සන වීම, දුර්වල වීම, හීන කුල, උසස් කුල ආදී පදීම් වශයෙන් කරුණු 7ක් පෙන්නලා තියෙනවා. ඒවලදී එකක් තමයි ප්‍රසන්න වීම සහ අප්‍රසන්න වීම. අප්‍රසන්න වීම කියන්නේ දුර්වර්ණ වීම. කැත පෙනුමක් ලැබෙන්නට තියෙන ප්‍රධානම සාධකයක් තමයි ක්‍රෝධ බහුල බව, ද්වේෂ කරන බව, නිතර කිපෙන බව. පොඩි දෙයකටත් කිපෙන නිතර කෑ ගහන බව තියෙනවා නම් ඒක සසරදී අප්‍රසන්න අවලස්සන රූපයක් ලැබීමට හේතුවක් වෙනවා. හැබැයි ක්‍රෝධය යටපත් කරලා මෛත්‍රී සහගත නිතරම අන් අයට දයාව අනුකම්පාව දක්වන සිතින් යුක්ත නම් ඒක විශේෂයෙන්ම සසරදී ප්‍රසන්න රූප හිමිවීමට හේතු වෙනවා. මේ හැම එකෙම කරලා තියෙන්නේ මේ කර්මය විසින් මේ අපේ රූප කයට ලොකු බලපෑමක් කරනවා. අපේ රූප කයේ තියෙන ප්‍රධානම රූප කොටස තමයි ඍතුජ රූප. අපි දැන් රතු පාටෙන් ගත්තොත් ඍතුජ රූප කියන එක වැඩිමුරම තියෙන ඍතුජ රූප ශරීරේ. අපි ඒක ටිකක් හොඳ රූප සටහනකට ගත්තොත් හොඳ රූප සටහන මේක සත්ත්ව ශරීරයක් කියලා අපි සැලකුවොත් වැඩිපුරම තියෙන්නේ මේ ඍතුජ රූප නම් වැඩිපුරම තියෙන ඍතුජ රූප රතු පාටින් වල. වැඩිපුරම තියෙන තාම විශාල සංඛ්‍යාවක් තියෙන ඍතුජ රූප. කර්මජ රූප ආදිය ඒ තරම්ම නැහැ. මේ කර්මජ රූප කියලා අපි සැලකමු. ඊළඟ චිත්තජ රූප. මේ කියන්නේ මේ වගේ නෙවෙයි ගොඩක් පවතිනවා. නමුත් සාපේක්ෂව ඍතුජ රූප වලට සාපේක්ෂව අඩුයි. ආහාරජ රූප. මේ තමයි සත්ත්ව ශරීරයක තියෙන හැටි. සත්ත්ව ශරීරයක් පවතින ක්‍රමය. ඉතින් මොකද වෙන්නේ මේ සසර කරපු එක එක කර්ම හේතු කරගෙන ප්‍රධාන වශයෙන්ම සසර කරපු කර්මය කියලා ගමුකෝ. කර්මය බලපාන්නේ මේ ඍතුජ සන්තතියට. කර්මය නිසා කර්මජ රූප ඉපදවීම කියන එක එකක්. කර්මයෙන්ම කෙලින්ම හටගන්න රූප කොටසක් කර්මජ රූප කියලා කියන්නේ. කර්මයේ බලපෑමට ලක්වීම කියන එක තව එකක්. කර්මයේ බලපෑමට ලක් වෙනවා කියන එක එකක්. කර්මයේ විසින් උපදවනවා කියන එක තව එකක්. මේ දෙක. ඒක අපි කර්මයේ පාඩමෙත් ඉගෙන ගන්නවා. කර්මයේ කෘත්‍ය හතරක් තියෙනවා. උපස්තම්භන, ජනක කෘත්‍ය, උපස්තම්භනේ, උපපීලකය, පීලනේ, උපඝාතනය කියලා. කර්මයට පුළුවන් මේකේ සන්තති නවත්තන්නට. කර්මයට පුළුවන් බාධාගෙන දෙන්නට. රෝග උපද්දවන්නට. අලුතෙන් රූප උපද්දවන්නට. තියෙන රූප ශක්තිමත් කරවන්නට. මේ සියල්ලම කර්මයෙන් කරන දේවල්. ඒ නිසා මෙතන වෙලා තියෙන එක්තරා උපස්තම්භනයක්. උපස්තම්භනයක් සහ අපි අනුපාලනයක් ගැනත් කතා කරනවා. ඒක අපි ඉදිරියේ දෙනවා.
දැන් මෙන්න මේ කියන කර්මජ මොකද මේ සත්ව ශරීරයකට කියන උපාදින්නක ශරීරයක් කියලා. සාමාන්‍යයෙන් යොදන වචනයක් සත්ව ශරීරයට කියන උපාදින්නක ශරීරයක්. උපාදින්නක කියලා කියන්නේ සාමාන්‍යයෙන් මම මාගේ කියලා සලකපු කියන එකයි. සාමාන්‍යයෙන් උපාදින්න කියන වචනයක් තියෙනවා ලෞකික කර්මයෙන් හටගත්ත ධර්ම කියන එක. සාමාන්‍ය මාතුකාවල අපි උපාදින්න කියලා හඳුන්වන්නේ ලෞකික කර්මයේ ප්‍රතිඵල වලට. ඒක එක නිර්වචනයක්. අනිත් නිර්වචනය තමයි කර්මජ වේවා අකර්මජ වේවා. මාගේයි සලකනවා නම් යම් ධර්මයක්. ඒකටත් කියනවා විශේෂයෙන් රූප වලට උපාදින්නක රූප කියලා. ඒක රහතන් වහන්සේගේ රූප වලට ඇතුළේ මොකද රහතන් වහන්සේත් මගේ කියලා සලකීමක් තියෙනවා. මගේ කියලා ඒ සලකීම තියෙනවා උන්වහන්සේගේ. ඒ නිසා මේ සත්ත්ව ශරීරයක් ගත්තම අපේ මේ ප්‍රබල ශරීර ලොකු ශරීර මේ වලට කර්මයේ ලොකු දායකත්වයක් දෙනවා. ඒ කර්මයේ දායකත්වයට ලක් වෙච්ච මේ ශරීරයේ තියෙන අවයව මේ ශරීර එකක් ලෙස ගත්තම තියෙන අවයව කම්මප්පච්චය කියන නමින් හඳුන්වලා දෙනවා. කර්මයේ බලපෑමට ලක් වෙච්ච ධර්මයෝ කියන එක. කර්මයේ බලපෑමට ලක් වෙච්ච ධර්මයෝ කියන එක. කම්මප්පච්චය කියන එක අර්ථ තුනක් සාමාන්‍යයෙන් තියෙනවා. ඒ කර්මජ චිත්තචෛසික රූපවලටත් කර්මයේ ජනක ප්‍රත්‍ය වගේම උපස්තම්භන ප්‍රත්‍යයත් හිමි වෙනවා. ඒ නිසා ඒවටත් කම්මප්පච්චය කියලා කියන විශේෂයෙන්. සියලු සත්ත්ව ශරීරයේ තියෙන සියලු රූප වලට ඒක නාම වලටත් ගත්තට ප්‍රශ්නයක් නැහැ. සියලු රූප වලට කම්මප්පච්චය කියලා කියනවා. ඒ වගේම චේතනාවට කම්මප්පච්චය කියනවා ප ဋ ාණ ණය ක්‍රමයේ ඉඳලා. මේ තමයි සාමාන්‍ය විවරණය. දැන් උදාහරණයකට බුදුරජාණන් වහන්සේ ලක්කන සූත්‍රයේ දේශනා කරා උන්වහන්සේගේ ඒ ශරීර අවයව ලැබෙන්නට ප්‍රධාන හේතු ප්‍රධාන වෙච්ච කර්ම. ඒ වගේම චූලකම විභංග සූත්‍රයේදී දේශනා කරනවා මොනවද? ලස්සන වීම සහ දුර්වර්ණ වීමට ප්‍රධාන වශයෙන් හේතුව කුසල අකුසල කර්ම කියන එක. නිදිකණ්ඩ සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරනවා ලස්සන ප්‍රබල ප්‍රකට වාක්‍යයක් තියෙනවානේ. මොකද්ද? සුවන්නතා සුස්සරතා නේද? සුසන්තාන සරූපතා සුවන්නතා සුස්සරතා සුසන්තානතා සරූපතා වාක්‍ය ගාථා වෙන්නේ සුසන්තාන සරූපතා කියලා. හරිනේ? මේ වචන දෙක අපි ගන්න ඕනේ. සුසන්තානතා සරූපතා. මොනවද මේ කියන්නේ? සුවන්නතා ලස්සන චවි වර්ණයක්. රන්වන් පැහැති වගේ ශවි වර්ණයක්. ලස්සන ආකර්ශනීය ශවි වර්ණයක් චවි වර්ණයක් ඇති බව සුවන්නතා. සුස්සරතා කියන්නේ ලස්සන කටහඬක්. සර කියන්නේ හඬ. සුස්සර කියලා කියන්නේ මනා හඬක් ඇති බව. ස්වර කියලා කියන්නේ අපි ස්වරය කියලා කියන්නේ. ස්වර තමයි සර වෙලා තියෙන්නේ. සුස්සරතා. සුසන්ඨාන කියලා කියන්නේ මනාකොට වැඩුණු කියන අර්ථයෙන්. සරූපතා කියලා කියන්නේ මනාකොට සකස් වෙච්ච. මනා පිනුමක් ඇති බව. මනාකොට වැඩිච්ච කියන්නේ ආරෝහ පරිණාහ දේහය කියලා කියන්නේ. ටිකක් අර මස් එහෙම පිරලා තියෙන හොඳ පිරිච්ච ඇඟක් ඇති බව. කෘෂ වගේ වෙච්ච බව. ඊට පස්සේ ලස්සන හැඩයක් ඇති බව. ඒ හැඩෙත් බලපානවනේ ශරීරයකට. එතකොට මේවා ඊට පස්සේ ආදිපච්ච පරිවාරෝ සබ්බ මේතේන ලබ්බති. තව වාක්‍යයක් තියෙනවා මේකේ. ආදිපච්ච පරිවාරෝ කියලා. ඒක මෙතනට අදාළ වෙන්නේ නැති නිසා මම ගන්නෙ නෑ. සබ්බ මේතේන ලබ්බති. සබ්බ මේතේන. මේතේන කියන්නේ පුඤ්ඤේන පිනෙන්. සබ්බං මේ සියල්ල ලැබෙන්නේ පින නිසා. පින නිසා ලැබෙනවා කියලා කියනවා. පින නිසා පින හේතු කරගෙන ලැබෙනවා. මොනවද? සසරදී ලස්සන චවි වර්ණයක් හිමිවීම, හොඳ හඬක් ඉපදවීම, හැත් ලැබීම, සුසන්ඨාන හොඳට වැඩුණු ශරීරයක් ඇති බව, සරූපතාව හොඳ ලස්සන සකස් වෙච්ච ශරීරයක් ඇති බව, හැඩයක් ඇති බව මේ සියල්ලම පින නිසා ලැබෙන දේවල්. ලැබෙනවා කියන එකයි මේ කියන්නේ. එතකොට කොහොමද මේක අපි විස්තර කරන්නේ? පින කියන්නේ කර්මයක්. කර්මය නිසා කොහොමද මේක ලැබෙන්නේ? ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම කවුරු හරි ලස්සන දැන් බුදුරණාහිගේ දෙතිස්මා පුරුෂ ලක්ෂණ ශරීරය ගන්නවා. ඒක අතිශය ආකර්ශනීයයි. ඒ ආකර්ශනීය ශරීරයේ කර්මය නිසා සිද්ධ වෙච්ච බව උන්වහන්සේ ලක්කන සූත්‍රයේදී පැහැදිලිවම දේශනා කළා තියෙනවා. මේ නිදිකණ්ඩ සූත්‍රයේත් මේ ගාථාවෙන් කියනවා. ඒක කොහොමද අපි ඒක තේරුම් ගන්න? එතකොට උන්වහන්සේගේ රූප ශරීරයේ තියෙන සියලු රූප කර්මජ රූපද? සියලු රූප කර්මජ රූපද? කර්මයෙන් උපද්දපුවද කියලා අපිට අහන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියන්නේ කර්මජ රූප පවතින්නේ නැහැ මරණයෙන් පස්සේ. බැරි වෙලා හිරියේ ලස්සන රූප සියල්ලක්ම කර්මජ රූප වුණා නම් පිරිනම පාපු ගමන්ම එක්ක ශරීරේ කැත වෙන්නට එනවා. එහෙම නැත්නම් ශරීරය අතුරුදහන් වෙන්නට එනවා. නැත්නම් ලස්සන නැති වෙන්නට එනවා. නේද? කර්මජ රූප වුණා නම් මොකද මරණයෙන් පස්සේව තියෙන්නේ නැහැ. එහෙමනම් ථේරවාද
ක්‍රමයේ හැටියට මේ ප්‍රධාන වශයෙන් මේ බුදුරජාණන් වහන්සේගේ පෙනිච්ච ආකර්ෂණීය රූපය ඍතුජ රූපයක්. සත්ත්ව ශරීරවල සහ ලෝකයේ තියෙන ප්‍රධානම රූප කොටස ඍතුජ රූප. ඒ ඍතුජ රූපත් ප්‍රධාන වශයෙන්ම ලැබෙන්නේ කොටස් අපි ඒ කොටස් හතරකට කඩනවා. ඉදිරියේදී මම කතා කරනවා ඍතුජ රූප පාඩමේ. මවගෙන් ලැබෙන කොටස් ටිකක් තියෙනවා, පියාගෙන් ලැබෙන කොටස් ටිකක් තියෙනවා, මව් කුසේදී මව ගන්න ආහාරයෙන් ලැබෙන කොටස් ටිකක් තියෙනවා. අපි ගන්න ජීවිතුනාට පස්සේ ගන්න ආහාරයෙන් ලැබෙන කොටස් ටිකක්. මේ තමයි ප්‍රධාන වශයෙන් ඍතුජ රූප එකතු වෙන ක්‍රම. දැන් මොකද වෙන්නේ? මේ ක්‍රම වලින් එකතු වෙනකොට මවගෙන්, පියාගෙන්, ඊට පස්සේ ආහාර වලින්, මව් කුසේ ඉන්නකොට ගත්ත ආහාර වලින්, ඊට පස්සේ දැන් ගන්න ආහාර වලින් එකතු වෙන ඍතුජ රූප ටික අපේ ශරීර අවයව ලෙස සකස් වෙනකොට, ශරීරයේ කොටස් ලෙස සකස් වෙනකොට ඒක ඊටා ආකර්ෂණීය ආකාරයකට සකස් වෙනවා. ඒ ආකර්ෂණීය ආකාරයට සකස් වීම සිද්ධ කරන්නේ කර්මයේ විසින්. ඒ ආකර්ෂණීය සකස් වීම සිද්ධ කරලා තියෙන්නේ කර්මයේ විසින්. එහෙම නැතුව ඒ රූපය හටගන්න. දැන් උදාහරණයකට රතු පාටෙන් ගත්තේ මේ ඍතුජ රූප ටික. ඍතුජ රූප කියලා මම මෙතන විශේෂයෙන්ම කතා කරන්නේ කම්මප්පච්චය ඍතුජ, චිත්තප්පච්චය ඍතුජ, ආහාරත් ප්‍රත්‍ය ඍතුජ කියන එක නෙවෙයි. ඒක ඊටාම අල්ප රූප ටිකක්. ඒක ලොකු දායකත්වයක් කරන්නේ නැහැ මේ රූප ශරීරයට. ප්‍රධාන වශයෙන්ම සුද්ධ ඍතුජ පරම්පරා ටිකක් මවගෙන් පියාගෙන් සහ ආහාර වලින් ලැබිච්ච ඍතුජ පරම්පරා ටික තමයි අපේ ශරීරයේ ප්‍රධාන වශයෙන් පවතින්නේ. එතකොට මේ ඍතුජ පරම්පරා ඒ එකතු වෙන ආහාර ප්‍රධාන වශයෙන් ආහාරයෙන් එකතු වෙච්ච ගොඩාක් ලොකු එකක් තියෙනවා. ඒ එකතු වෙච්ච රූපයෝ අපේ ශරීරයේ රූප භවට, සෛල භවට පරිවර්තනය වෙනකොට ඒවා ආකර්ෂණීය හැඩයකට සකස් කිරීම තමයි ධර්මයේ හැටියට කර්මයෙන් කරලා තියෙන්නේ. හරිනේ? දර කරලා තින්නේ ඒ විදිහේ. ඒතරේ ඍතුජ රූප වල තමයි මේ ප්‍රධානම හැඩය වෙනස් වීම පවතින්නේ. ඍතුජ රූප තමයි ආකර්ෂණීය ලෙස පිහිටලා තියෙන්නේ. ඒ නිසා තමයි සත්වයා මිය ගියත් ලස්සන කෙනාගේ ලස්සන තියෙන්නේ. මිය ගිහිලා දවස් ගාණක් යනකොට ඒක කුණු වෙලා යන එක වෙන දෙයක් ඒ ශරීරය. නමුත් ඒ ලස්සන එකපාර නැති වෙන්නේ නැහැ නේ. මේ ලස්සන රූපේ මිය ගිය කෙනාගේ ශරීරෙත් තියෙනවා. ඒ නිසා මේ ප්‍රධාන වශයෙන් මේ සුවන්නතා, සුසංඨානතා, සරූපතා, ඒ කියන්නේ ලස්සන චවි වර්ණය, සුසංඨානතා කියවම ඒ මනාකොට වැඩිච්ච භව, සරූපතා කියන මනා හැඩයකින් යුක්ත භව, මෙන්න මේ සියල්ලම ප්‍රධාන වශයෙන් තියෙන ඍතුජ රූපවල. හැබැයි ඒක මතක තියාගන්න ඕන දෙයක් තමයි දැන් අපි කෙනෙක්ගේ ලස්සන දකින්නකොට චක්කු ප්‍රස් චක්කු විඤ්ඤාණයෙන් ඒ සතර වර්ගයේම රූප විඤ්ඤාණයට අරමුණු වෙනවා. ධම්මසංගණී අටුවාවේ හැටියට සතර ප්‍රත්‍යයම හටගත්ත රූප චක්කු විඤ්ඤාණයට ආරම්භණය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. සතර ප්‍රත්‍යයෙන්ම හටගත්ත රූප. ඍතුජ රූප විතරක් නෙවෙයි. ජීවත් වෙලා ඉන්නකොට. නමුත් මේන් ප්‍රධාන වෙලා තියෙන ඍතුජ රූප. ප්‍රධාන වෙලා තියෙන ඍතුජ රූප. දැන් අපි කියන සෝත විඥාණයට චිත්තජ සද්ධය ඍතුජ ශබ්දය කියන දෙකම ප්‍රත්‍ය වෙනවා. චක්කු විඥාණයට කර්මජ චිත්තජ ඍතුජ ආහාරජ කියන හතරම ප්‍රත්‍ය වෙනවා. ඒ විදිහට මේකෙදී සියල්ල පේන බව ඇත්ත. නමුත් මේ ප්‍රධානම හැඩය ලස්සන පවතින ඍතුජ රූප වල. ඒ ඍතුජ රූප වලට තමයි මේ කර්මය බලපාලා තියෙන්නේ. ඒතර සුවන්නතා, සුස්සරතා, ඒ වලින් සුවන්නතාවයි, සුසංඨානතාවයි, ස්වરૂපතාවයි ලැබෙන්නේ කෙසේද? මේ ලස්සන හැඩය ලැබෙන්නේ අපි ගන්න ආහාරවල තියෙන ඍතුජ රූප ටික අපේ ශරීරාව බවට පරිවර්තනය වෙනකොට ඒවා ලස්සන ක්‍රමයකට හැඩ ගැස්වීම තමයි කර්මයෙන් සිද්ධ කරලා තියෙන්නේ. මේක තමයි ථේරවාද ක්‍රමයේ හැටියට මේක විස්තර කරන හැටි. හරිනේ? දෙවෙනි එක ගත්තාම සුස්සරතා කියන එක බලමු. සුස්සරතා කියලා කොහොම හඬ තමයි සුස්සර. සුස්සරෝ කියලා කියන්නේ මනා හඬ ඇති පුද්ගලයා. සුස්සර කියලා. එකෙන් මනා හඬලත් සුස්සර කියන්නේ මොකද හැමතිස්සෙම ඕනම සමාසයක් සමාස වර්ග 6ක් තියෙනවා නේද? සමාස වර්ග 6කින් ඕනම සමාසයක් බහුබ්බී සමාසයක් කරන්න පුළුවන්. කර්මධාරයක් වුණාට අපිට බහුබ්බියක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ නිසා සුස්සර කියලා කිව්වම සාමාන්‍යයෙන් අර්ථ දෙකක් ගන්න පුළුවන්. මනා ලස්සන හඬට මනා ලස්සන හඬ ඇති කෙනා. හරිනේ? එතන හඬ ඇති කෙනාගේ භාවය තමයි මනා හඬ. මේ සුස්සරතා කියලා කිව්වම ගන්නේ මනා හඬ, මිහිරි හඬ කියන එකයි සුස්සරතා කියන එකේ තේරුම. එතන මේ මිහිරි හඬ කර්මය නිසා හටගත්තා කියලා කියනවා. දැන් අපි දන්නවා ඉදිරියේදී අපි අනිත් දවස් නම් ඉගෙන ගන්නවා හඬ ගත්තම ශබ්දය හටගන්නේ එක්කෝ සිතෙන් චිත්තජ එහෙම නැත්නම් ඍතුජ ඍතුවෙන්
සිතෙන් හෝ ඍතුවෙන් තමයි ශබ්දය හටගන්නේ. ඒක චිත්තජ හරි ඍතුජ හරි. කොහොමද කර්මය බලපාලා තියෙන්නේ? ශබ්දේ කර්මජ වෙන්නේ නැහැ කවදාවත්. කර්මයෙන් හටගන්න දෙයක් නෙවෙයි ශබ්දේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනා හඬ කර්මය නිසා හටගන්නේ කියලා සූත්‍රෙත්. කොහොමද මේක තේරුම් ගන්නේ? මෙතනදි සිද්ධ වෙන්නේ මොකද්ද? මනා හඬ හටගන්න. දැන් උදාහරණ හඬ හටගන්නට අපි දන්නවා උගුර අවශ්‍යයි. ස්වර තන්ත්‍ර ටිකක් අවශ්‍යයි. දිව, මුඛය මේ සියල්ලෙන්ම තමයි හඬ හටගන්නේ. දත් ආදී පිහිටලා තියෙන ක්‍රමය. ඒතර සුස්සරතාව වෙන්නේ මනා හඬ ඇති බව සිද්ධ වෙන්නේ කොහොමද? මේ පවතින ඍතුජ රූප සමූහය. අපේ ශරීරයේ තියෙන ඍතුජ රූප සමූහය සකස් වෙනවා යම් ක්‍රමයකට. ඒ සකස් වෙච්ච ක්‍රමය නිසා සියුම් වෙනසක් ඇති වෙනවා. ඒ නිසා උපදින හඬ කනට මිහිරි. ඒ සකස් වෙච්ච ක්‍රමය, ඒ ඍතුජ රූප ටිකේ ස්ට්‍රක්චර් එක, ඒ හැඩය සකස් වෙච්ච ක්‍රමය උඩ පිට වෙන හඬ කනට මිහිරි වෙනවා. එතකොට ඒ නිසා කර්මයෙන් තමයි ඒ හැඩ ඒ වගේ සංවිධානය සිද්ධ කරලා තියෙන්නේ. ඒ මනා හඬක් උපදින ආකාරයෙන් අරකේ උනේ මනා පෙනුමක් හට ගන්න ආකාරයෙන් රූප ටික සකස් වෙච්ච එකනේ. හරිනේ? මෙතනදී මනා හඬක් ඇති වෙන ආකාරයට රූප ටික සකස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? පිට වෙන හඬ, නිපද වෙන හඬ ඊටා මිහිරි. ඒ පුද්ගලයා ගායනා කරනකොට, කතා කරනකොට ඊටා ලස්සන හඬක් නිපද වෙනවා. ඊට පස්සේ අනිත් ක්‍රමය තමයි මේක තමයි මේ විදියට සකස් වීම තමයි කර්මයෙන් ලැබෙන උපස්තම්භනය කියලා කියන්නේ. කර්මයෙන් ලැබෙනවා උපස්තම්භනයක්. මොකද්ද? රූප ටික මනාකොට රූප සකස් කිරීම. ඒක කර්මයෙන් කරන උපස්තම්භනය. ඒ වගේම බාධක දුරු කිරීමකුත් වෙනවා. ඒ කියන්නේ උදාහරණයකට ඒ ශබ්දය පිට වෙන ප්‍රදේශය, උගුර, මුඛය ආදී ප්‍රදේශවල ශබ්දයට මිහිරි හඬට බාධක දෙන මොකද? සෙම ආදී පලිබෝධ තියෙනවා. ඒ සෙම් ආදී පලිබෝධ තියෙනකොට හඬ මිහිරි වන්නේ නැහැ. හඬ උපදවන්න හරි අමාරුයි. ඒක හරි බාධකයි හඬට. එතකොට මේ සෙම් ආදී පලිබෝධ ආදියත් ඉවත් කිරීම මේ කර්මයෙන් සිද්ධ කරන දෙයක්. එතකොට පලිබෝධ ඉවත් කිරීමට අපි කියනවා අනුපාලනයක් කියලා. ඒක අනුපාලනය. පලිබෝධිවත් කිරීමට අනුපාලනය. එතකොට කර්මයේ විසින් සුස්සරතාව ඇති වෙන්නට, මනා හඬ ඇති වෙන්නට කරුණු දෙකක් කියනවා. මේ ඍතුජ රූප ටික මනා හඬ ඇති වෙන ආකාරයට සකස් කරනවා කර්මයෙන්. ඒ කර්මජ රූප නෙවෙයි ඍතුජ රූපවල තියෙන්නේ. ඒ වගේම ඒකට තියෙන මනා හඬට බාධක වෙච්ච සෙම් ආදී පලිබෝධත් ඉවත් කරනවා. ඒකට ඉඩ දෙන්නේ නැහැ කර්මය නිසා. ඒවා රැඳෙන්නේ නැහැ. ඒවා ඉවත් කරලා දානවා. ඒකත් ඒ කර්මයෙන් සිද්ධ කරන්නා වූ දායකත්වය. මෙන්න මේ දායකත්ව දෙක නිසා මොකද වෙන්නේ? ඒ වගේ පුද්ගලයෙක් කතා කරනකොට, ගීත ගයනකොට ඊටා මිහිරි හඬක් පිට වෙනවා. ඒ නිසා එහෙම තමයි අපි සුස්සරතාව විස්තර කරන්නේ. එහෙම නැතුව කර්මජ රූපයක් තමයි මේ ඇහෙන්නේ කියලා ගැනීම තේරවාදයේ එකඟ නැත. හැබැයි මේක කර්මයට සම්බන්ධයි. ඒ නිසා කර්මජ රූප නොවේයි, කර්මයට සම්බන්ධ රූප කියනකොට තමයි මේක අපි දාන්නේ. එතකොට ඍතුජ රූපවල ශබ්ද රූප ආදීහි ඇතිවෙන වෙනස. ඊළඟට තව එකක් අපි ගන්නවා. ඒ තමයි චුල්ලකම්බ විභංග සූත්‍රයට අනුව දීර්ඝායුෂ්ක වීමට හේතුව ලෙස දක්වලා තියෙනවා ප්‍රාණඝාතයෙන් වැළකීම. ප්‍රාණඝාතයේ සිද්ධ කිරීම අල්පායුෂ්ක ජීවිත ලබන්නට හේතු වෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම දීර්ඝායුෂ්ක ජීවිත ලබන්නට හේතු වෙනවා. ඒක සුළුපටු දෙයක් නෙවෙයි ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා කියන්නේ. ඉතින් ප්‍රාණඝාතය ගත්තම සාමාන්‍යයෙන් ඉතින් මදුරුවා මැරීමේ තැන ඉඳලම සලකන්නට ඕනේ. කූඹියෙක් මරනවා තැන ඉඳලම සලකන්නට ඕනේ. නැතුව මේ ප්‍රාණඝාත කරන ඒකෙදී අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවයේ තියෙනවා සත්වයාගේ ශරීරයේ මත හා ගුණ මහන්තය උඩ. නමුත් ප්‍රාණඝාතයෙන් වැළකෙනවා යනු කිසිදු සතෙකු ඝාතනය කරන්න, ඒ කියන්නේ ඇඟේ බොහෝ මදුරුවක් මරන්න නැහැ කියන තැනට එන්නට ඕනේ. ඒක තමයි නියමටම සීලයක් ආරක්ෂා කරනවා කියන එකේ තේරුම. යම් කෙනෙක් මේ විදිහට ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා නම් ඒ පුද්ගලයා කරන කර්ම සුළු නමුත් කර්මය ප්‍රතිසන්දියක් දුන්නොත් දීර්ඝායුෂ්ක ජීවිතයක් තමයි ඇති කරවන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකීච්ච නැති ප්‍රාණඝාත කරන කෙනා ලොකු දන් දීලා සල්ලි වේදම් කළා දෙනවා වෙන්න පුළුවන්, දාන ආදී දේවල් ගොඩක් ගුණධර්ම පුරුදු කරනවා වෙන්නට පුළුවන්. නමුත් ඒ කර්ම ප්‍රතිසන්දි ලබා දෙනකොට ලැබෙන්නේ අල්පායුෂ්ක ජීවිත.
ඒකට හේතුව තමයි ප්‍රාණඝාතයෙන් වැළකෙනකොට අපේ චිත්තසංතානයේ යම් පරිවර්තනයක් යම් වෙනස් වීමක් සිද්ධ වෙනවා. ගුණාත්මක වෙනස් වීමක්. ඒක ධනාත්මකයි. ඒ නිසා ඒ වෙනස්කම උඩ හටගන්න කුසලය දීර්ඝායුෂ්ක ලබා දීම අතින් ප්‍රබලයි. අනිත් අතින් නෙවෙයි. ඒ නිසා එයින් ලැබෙනා වූ ප්‍රතිසන්දිදායක ජීවිතය බොහෝ කල් පවතිනවා. ප්‍රාණඝාතයෙන් වැළකුන් නැති කෙනා ප්‍රාණඝාත සිද්ධ කරන කෙනාගේ චිත්තසංතානයේ යම් විකෘතියකටපත් වෙනවා. ඒක උඩ කරපු ප්‍රබල කුසලයක් දීර්ඝායුෂ ජීවිතයක් ලබා දෙන්නට සමර්ථ වෙන්නේ. අල්පායුෂ්ක ජීවිත තමයි ලබා දෙන්නේ. මේක තමයි අපි චුල්ලකම්ම විභංග සූත්‍රානුසාරයෙන් ඒ කර්මය ඒ දීර්ඝායුෂ්ක අල්පායුෂ්ක බව විස්තර කරන ක්‍රමය. ඒ වගේම අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් අන් අයට හිංසා බහුලයි කියලා. ඒ సంతානේ යම් වෙනසක් සිද්ධ වෙනවා. ඔහු කරපු කුසලයකින් ප්‍රතිසන්දි ගන්නකොට හොඳ ජීවිතයක් ලැබුවොත් ලෙඩ දුක් බහුලයි. අනුන්ට කරදර කරන්නේ නැත්නම් හිංසා කිරීමෙන් වැළකීච්ච කෙනෙක් නම් ඔහු කරන කුඩා කුසලයේ නමුත් ලබා දෙන්නා වූ ජීවිතය නිරෝගී ජීවිතයක්. කවුරු හරි කිපෙන සුළුයි නිතරම කේන්ති ගන්නවා. මේ කෙනා කුසල් කරනවා. ඒ ලබන්නා වූ ජීවිතවල මොකද්ද ලොකු අඩුපාඩුවක් තියෙනවා. අවලස්සන රූපයක් ලබනවා. ඒක ලොකු ජීවිතේට තියෙන හානියක්, පාඩුවක්, ආකර්ෂණය නැතිවීම. හැබැයි කව කෙනෙක් මෛත්‍රී සහගත නම් නිතරම මෛත්‍රී වඩනවා නම් ඉවසන සුළු නම් ඒ තමන්ට ලැබෙන දෝෂාරෝපණ ආදී ඉවසනවා නම් ඒ సంతානයේ ලොකු වෙනස්කමක් සිද්ධ වෙනවා මුළු චිත්ත సంతානේ. ඒක නිසා ඒ කෙනා කරපු කුඩා කුසලයෙන් ප්‍රතිසන්දි ගත්තත් දුප්පත් ගෙදරක ඉපදුනා වෙන්න පුළුවන්. හැබැයි ලස්සන රූපයක් ලබනවා. ඒක විශේෂ ආනිසංසයක්. ඒකෙන් තව එකක් තමයි ගම්මේ වෙන්නේ. බලන්න අපි කියනෝනේ සාමාන්‍යයෙන් සීලේක පිහිටා කරන කුසලයේ ප්‍රබලයි කියලා කියනෝනේ. මේ තමයි පරියාය. සීලේක පිහිටනකොට අපේ సంతානේ ලොකු වෙනස්කමක් සිද්ධ වෙනවා. ඒ සීලයක පිහිටනකොට අපේ සිත තදංග නිර්වාණයකටපත් වෙනවා. කෙලෙස් වලින් මිදිලා. එතකොට මේ සිතේ ඇති වෙන කුසලය එක්තරා ක්‍රමයකට ප්‍රබල වෙනවා. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් පින්කමක් කරන්න කලින් දානයක් දෙන්න කලින් සීලයක් සමාදන් කරවන්නේ. නිතරම උදේට සිල් ගන්න කියලා කියන්නේ. අපි මේ සීලය සමාදන් වෙලා ආරක්ෂා කරගෙන ඉඳලා නම් ඒ කුසලයේ සිද්ධ කරන්නේ. ඒ කුසලය මහත්ඵල වෙනවා. ප්‍රබල වෙනවා. අර අකීර්ති පඬිතුයෝ ඒකනේ. අර මුළු මේකක්ම අතහැරලා නේද? රන් රුවන් මුතු මැණික් සියල්ල දන් දීලා අන්තිමට ගිහිල්ලා කැලේක දූපතක සාමාන්‍ය ලොකු සංසනම් කියනවා ලංකාව ආශ්‍රිත දූපතක් කියලා. ඒ දූපතේ ගිහිලා තපස් රකින්න. ඒ තපස් රකින්නකොට අන්තිමට තියෙන කරකොර ටික කල්පනා කරනවා මම දැන් සීලයක ඉන්න නිසා සීලවන්තව දන් දුන්නොත් ඒක ප්‍රබලයි සීලයක පිළිපදලා නැතිවලා. ඒ කියන්නේ තපස් ආදී සීලයක්, තාපස සීලයක් ආරක්ෂා කරනවා. දස සීල උපරිම ලෙස රකින්න. ඒ වෙලාවේ තමයි සක්‍ර ඇවිල්ලා ඒ කරකොර ටික අර දන් දෙන්නේ මනුස්ස වෙස්ෙන් ආවට පස්සේ. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ සීලයක් ආරක්ෂා කරගෙන දන් දීම සිද්ධ කරනකොට ඒකෙන් කියන්නේ නැහැ දැන් සීලයක් ආරක්ෂා කරන කෙනා පොඩි දෙයක් දුන්නා අරයා ලොකු වස්තුවක් දුන්නම වස්තු ප්‍රමාණ වශයෙන් ගත්තම අර දානේ ප්‍රබලයි. රුපියලක් දෙනකොට රුපියල් දෙනක් දෙනක අනිවාර්යෙන් ප්‍රබලයි. මොකද ඒකේ චේතනා මහත්වය වැඩි. වෙන වෙන ක්‍රම වලින් අපිට ඒකේ ආනිසංස වැඩි කරගන්න පුළුවන්. නමුත් කුසලයේ ගත්තම දෙන ප්‍රමාණය අනුව තමයි ප්‍රධාන වශයෙන් තීරණය වෙන්නේ. දෙන ප්‍රමාණය ඊටාම වැදගත්. කොච්චර ප්‍රමාණයක් Taman දෙනවද කියන එක. ඒක Tamanට තියෙන ප්‍රමාණයට සාපේක්ෂව දීමත් යම් ක්‍රමයකට බලපාලා තියෙනවා. දාන කර්ම ගැන අපි කතා කරනකොට. නමුත් අර සීලේක පිහිටා සිටීම නිසා මේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ කියනා වගේ වෙන වෙන ක්‍රම වලින් කුසලය ප්‍රබල වීමක් වෙනවා. මොනවද ඒ කුසලයෙන් උපදින්නා වූ ජීවිතය දීර්ඝායුෂ්ක වෙනවා, ලස්සන රූපයක් ලබනවා. මෙන්න මේ ආදී ක්‍රමවලට ඒකෙන් ලොකු ආනිසංස ටිකක් හිමි වෙනවා. එතන මේ විදිහට කවුරු හරි කෙනෙක් අකුසල ප්‍රාණඝාතයෙන් වැළකීලා කුසල කර්ම කරාම ලබන්නා වූ ජීවිතය මොකද වෙන්නේ? දීර්ඝායුෂ ජීවිතයක් බවට පත් වෙනවා. අපි ඒකත් තේරුම් ගන්නකෝ යම් ක්‍රමයකට. ඔහුගේ ජීවිතය දීර්ඝායුෂ ජීවිතයක් බවට පත් වෙනවා. දැන් මේ ලස්සන රූප ආදී ලැබිච්ච එක අපි අයින් කරමු. කොහොමද අපි ඒක විස්තර කරන්නේ? ප්‍රාණඝාතයෙන් වැළකුණා කවුරු හරි කෙනෙක්. ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා මොකද වෙන්නේ? මේ චිත්තසංතානයට යම් බලපෑමක්. ඒ බලපෑම හේතු කරගෙන අපි හිතමු මෙයා දානයක් දුන්නා කියලාද? මේ දානේ නිසා ප්‍රතිසන්දියක් ගන්නවා. මේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ කුසලය නිසා මේ චිත්තසංතානයට ලොකු බලපෑමක් ඇති වුණා. ඒ නිසා මේ දානමය කුසලය යම් ක්‍රමයකින් බලවත් වෙනවා. ඒ
සීලමය ප්‍රාණඝාතයෙන් වැළකීම කියන සීලයෙන් මේ දානේ උපස්තම්භනය ලබනවා. සීලය කියන එක ඉතාම වැදගත්. සීලය කියන එක වැදගත්කම් පෙන්වච්ච තැනක්. සීලය කියන එක සමහරලාට හිතෙන්න පුළුවන් අපි සිල් සමාදන් වෙනකොට විතරද සීලය තියෙන්නේ. දැන් මේ නිකන් අපි හිතමු සිල් සමාදන් වෙච්ච කෙනෙක් ගෙදර උයනවා කියලා. නැත්නම් එයා පොතක් කියවනවා කියලා. ඒ වෙලාවේ සීලයක් හිතේ නෑ. සීලයක් සීල චේතනාවක් නෑ. නමුත් එයා සීලවන්තද නැද්ද? සීලවන්තයි. මොකද හේතුව ඒක නිර්වාණ ක්‍රමයට විශ්ල කරන්න. තදංග නිර්වාණය. ඒ කියන්නේ යාගේ සිතේ තියෙන කෙලස් ටික සංසිඳිලා තියෙන්නේ. තදංග නිර්වාණයට සිතපත් වෙලා. ඒ කෙලස් ටික නැවත උපදින තාක්කල් ඔහුගේ සිතේ විමෝක්ෂය පවතිනවා. ඒ මිදීමෙන් පවතිනවා. ඒක චිත්ත සංතාන ලොකුට බලපානවා. චිත්ත සංතාන ප්‍රබල බලපෑමක් ඇති කරනවා. ඒ බලපෑම නිසා එහි හට ගන්නවා නම් යම් කුසලයක්. ඒ කුසලයට ඒකේ දායකත්වය දෙක ප්‍රබල වෙනවා. ඒ නිසා තමයි සීලවන්තයා කරන හොඳ දේවල් ප්‍රබලයි කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන්. දුස්සීල කෙනෙක් කරනකොට හොඳ දේ ඒකේ දුර්වලත්වයක් හට ගන්නවා. ඒ సంతානෙන් බලපෑම දෙන්න. ඒ නිසා සීලය ඉතා වැදගත්. සීලය කියන එක ඉතාම වැදගත් කුසල අපේ ජීවිතවලට. ඒ නිසා මේ සීලයෙන් මේ දානි උපස්තම්භණය වෙනවා. මොකද උනේ සීලය නිසා චිත්තසංතානයේ යම් ධනාත්මක වෙනසක් වුණා. ඒ නිසා දෙන දාණය ප්‍රබල වුණා. ඒ ප්‍රබල වෙච්ච දාණයෙන් උපදින ශරීරය, ප්‍රබල වෙච්ච දාණයෙන් උපදින ශරීරය දීර්ඝායුෂ්කයි. ඒ ජීවිතයේ දීර්ඝායුෂ්කයි. ඒකට මොකද්ද හේතුව? ප්‍රධානම හේතුව තමයි මේ ශරීරය නිරෝගී. ශරීරයට බොහෝ කල් යන්නට පුළුවන්. සමහර ජීවිත තියෙනවානේ කොච්චර වයසට ගියත් නේද? හොඳ ලස්සන පෙනුමෙන් නිරෝගීව සමහරු කණ්ණාඩි පාවිච්චි කරන්නේත් නැහැ නේද? ගොඩාක් කල් ගිහිල්ලා ඊටාම හොඳට ගත කරනවා. ඕන දෙයක් දිරවනවා කන්න පුළුවන්. ඕන දුරක් යන්නට පුළුවන්. ඒ වගේ හරි නිරෝගීමත් ජීවිත තියන අය ඉන්නවා දීර්ඝායුෂ්ක වෙලා. ඊට පස්සේ ඒ වගේම ඔවුන්ගේ ශරීර ලෙඩ රෝග වලට ඉක්මනට ඔරොත්තු දෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ කරපු කර්මය මේ ජීවිතයට ලොකු උපස්තම්භනයක් සිද්ධ කරනවා. ලොකු උපස්තම්භනයක් සිද්ධ කරනවා. මොනවද? ධනය, ධාන්‍ය ආදී ලබා දෙමින්. ඒ වගේ උපස්තම්භනය. ඒ උපස්තම්භනය සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ සීලයෙන්ම මේ උපස්තම්භනය කරා වෙන්නත් පුළුවන්. ප්‍රතිසන්දිදායක කුසලයෙන්ම ඒ උපකාර ටික ලැබුණා වෙන්නත් පුළුවන්. ප්‍රතිසන්දිදායක කුසලයෙන් ජීවිතේට උපකාර කරනකොට අපි චතුර්විධ කර්ම න්‍යායෙන් උපස්තම්භනය කියලා කියන්නේ නැහැ. ඒක එක්තරා ණය ක්‍රමයක්. ඒකට කියන්නේ නැහැ. අපි උපස්තම්භනය විස්තර කරන්නේම මෙන්න මේ කරුණක් කියන්නේ. උපස්තම්භනය කියන එක අර ජනක උපස්තම්භ උපපීලක උපඝාතක කියන ක්‍රමයෙන් ගත්තම හැමතිස්සෙම ප්‍රතිසන්දිදායක කර්මයෙන් අන්‍ය කර්මයකින් තමයි උපස්තම්භනය සිද්ධ වෙන්නේ. ප්‍රතිසන්දිදායක කර්මයෙන් තියනවා දේවල් ලබා දෙන්නට ජීවිත පරිස්කාර ලබා දෙන්නට හැකියාවක්. ඒකට උපස්තම්භනය කියලා කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒකනේ රේරුකාණ්ඩ ස්වාමීන් වහන්සේ කියන්නේ මහාන වෙන්න යනකොට සමහරු බය වෙනකොට බය වෙන්න එපා. මේ සල්ලි හැම අතහැරියත් මේ ප්‍රතිසන්දිදායක කර්මය නිසාම මොනවා හරි සාමාන්‍යයෙන් සත්වයන්ට ලොකු අකුසලයක් තිබුණ නැත්නම් සාමාන්‍යයෙන් මොනවා හරි ලැබෙන්න ක්‍රමයක් සකස් වෙනවා. ප්‍රතිසන්දිදායක කර්මයේ තියෙන හැටියාවක් ඒක. ඉතින් සමහර කෙනෙක්ට ඒක නොවෙන්නට පුළුවන් කලාතුරකින්. නමුත් සාමාන්‍යයෙන් ඒක වෙන සිද්ධියක්. ඉතින් ඒ නිසා මේ ඒක වෙනම ක්‍රමයකට විස්තර කරන්න. ඒක කර්මය කියන එකේ নানা ණය ක්‍රම තියෙනවා විස්තර කරන. ඉතින් එකක් තමයි දැන් මේ සීලයෙන් උපස්තම්භනය වුණා දාණය. ඒ නිසා මෙයාගේ ජීවිතේට අවශ්‍ය දේවල් පහසුවෙන් ලැබීමත් සිද්ධ වෙනවා. ඒක දාණය නිසා වුණා වෙන්න පුළුවන්. සීලයෙන් කරපු බලපෑම නිසා වෙනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි සීලයෙන් උපස්තම්භනයක් ලැබුවා කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ වගේ මෙයාගේ ශරීරයේ රූප නිරෝගී බොහෝ කල් පවතිනවා. ලෙඩ රෝග වලට ඔරොත්තු දෙනවා. වසංගතයක් වුණත් ඔරොත්තු දෙන්න පුළුවන්. මේ තමයි එතකොට වෙන්නේ මොකද්ද? මේ සතර ප්‍රත්‍යයෙන්ම හටගත් රූප වලට තමයි මේ බලපෑම සීලයෙන් කරලා තියෙන්නේ. කර්මජ රූප වලට විතරක් නෙවෙයි ප්‍රධාන වශයෙන් ඍතුජ රූප පරම්පරාවට මේ බලපෑම සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා මේ කර්ම ප්‍රත්‍ය කියන එක යටතේ මේ සියල්ල ගැනෙනවා. ලස්සන රූප ලැබීම, දීර්ඝායුෂ්ක ලැබීම, නිරෝගී රූප ලැබීම, හැඩයෙන් යුක්ත රූප ලැබීම, ලස්සන හඬ ඇති කරන රූප ලැබීම, මේ සියල්ලක්ම පැහැදිලි වන්නේ කර්මයෙන් මේවා කෙරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් කර්මයේ මේ රූප වලට බලපෑවා කියන එක. මොකද්ද මේ හැමතැනම කතා කරපු ප්‍රධාන රූප ටික? ඍතුජ රූප. කර්මජ රූප නෙවෙයි ඍතුජ රූප. හැබැයි මේ ඍතුජ රූප ප්‍රබල වශයෙන් ඊටාම බලවත් ලෙස කර්මයේ බලපෑමට ලක් වෙච්ච රූප ටික. කර්මයේ බලපෑමට ලක් වෙච්ච රූප ටිකක්. ඒ නිසා මෙතන කම්මප්පච්චේ යනු වෙන ක්‍රමයකට කිව්වොත් කර්මජ රූපවල බලපෑමට ලක් වෙච්ච සියලුම රූප, ඍතුජ රූප විතරක් නෙවෙයි සියලුම රූප. ප්‍රධාන වශයෙන් ඍතුජ රූප. හරිනේ? කර්ම ප්‍රත්‍යේ කර්මයේ බලපෑමට ලක් වෙච්ච සියලු රූප නැත්තම් ප්‍රධාන වශයෙන් ඍතුජ රූප.
ඊට පස්සේ එනවා අපි මාතෘකාවක් කම්මප්පච්චය. මම හිතනවා මේක පැහැදිලි වෙන්නට ඇති කියලා. දෙවෙනි එක තමයි කම්මප්පච්චය චිත්ත සමුට්ඨාන. කම්මප්පච්චේ චිත්ත සමුට්ඨාන. කර්මයේ ප්‍රත්‍ය කරගෙන හටගත් චිත්ත සමුට්ඨාන කියන්නේ සිතෙන් හටගත් රූප. චිත්ත සමුට්ඨාන රූප. මොනවද කම්මප්පච්චේ චිත්ත සමුට්ඨාන කියලා කියන්නේ? විපාක චිත්තචෛසික තියෙනවනේ. කර්මයන්ගේ විපාක වශයෙන් හටගන්න සිත් ටිකකුයි චෛතසික ටිකකුයි තියෙනවා. ඒ කර්මයේ විපාක වශයෙන් හටගන්න සිත් සහ චෛතසික වලින් සමහරක් දෙපස් විඥානය සහ අරූප විපාක 4 හැර ඉතිරි සිත් ගත්තම අපිට එනවා 22ක් 36න් 14ක් ගියාම 22යි. සහ ඒකෙත් සමහර කීපයක් තියෙනවා ප්‍රතිසන්දි සිත ආදී අතහැරලා. ඒ සිත් 22 චිත්තජ රූප පොදවනවා. ඒ කියන්නේ විපාක චිත්ත චෛතසිකයෝ හට ගන්නකොට චිත්තජ රූප ටිකක් හට ගන්නවා. මේක මොකක්ද වෙලා තියෙන්නේ? කර්මය කරන්නේ උපදවනවා විපාක චිත්ත චෛතසික. මේ විපාක චිත්ත චෛතසිකයෝ උපදවනවා චිත්තජ රූප ටිකක්. මට කෙලින්ම චිත්තජ රූප කියන කොටසට වැටෙන්නේ මේවා. මේවා කර්මජ රූප නෙවෙයි චිත්තජ රූප. විපාක සිතෙන් හටගත් රූප. හැබැයි මේවායේ සිත් චිත්ත චෛතසිකය හටගෙන තියෙන කර්මයක් නිසා. ඒ නිසා කර්මයේ බලපෑමක් තියෙනවා මෙතන. කර්මයේ පාරම්පරික බලපෑම. ඒ නිසා මේ චිත්තජ රූප වලට චිත්තජ රූප කියනවා වගේම තව කියන නමක් තමයි කම්මප්පච්චය චිත්ත සමුට්ඨාන. චිත්ත සමුට්ඨාන කියන එකේ තේරුම සිතෙන් හටගත්ත, සිත නිසා හටගත්ත කියන එකයි. මේ චිත්තජ රූප වල කියන කම්මප්පච්චය චිත්ත සමුට්ඨාන. මොකක්ද ඒකේ කර්ම ප්‍රත්‍යය? මේ චිත්තජ රූප හටගත්තේ චිත්තචෛතසික ටිකක් නිසා. මොන චිත්තචෛතසිකද? විපාක චිත්තචෛතසික ටිකක් නිසා. ඒ විපාක චිත්තචෛතසිකය ඇති කෙරුවේ කර්මය නිසා. ඒ නිසා මේ චිත්තජ රූප වලට කර්මයේ යම් බලපෑමක් දායකත්වයක් තියෙනවා. ඒ නිසා අපිට කියනවා කම්මප්පච්චය චිත්ත සමුට්ඨාන. කර්මය ප්‍රත්‍යකටගෙන හටගත් චිත්තජ රූප ටිකක්. මොකක්ද ඒකේ කර්ම ප්‍රත්‍ය භාවයේ තියෙන්නේ? චිත්තජ රූපවල හේතුවේ හේතුව කර්මයයි. මම නැවත කියන්න. මේ චිත්තජ රූපවල හේතුවේ හේතුව කර්මය. ඒ නිසා මේ චිත්තජ රූප වලට කියනවා කම්මප්පච්චය චිත්ත සමුට්ඨාන කියලා. මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා. කම්මප්පච්චය චිත්ත සමුට්ඨාන. ඊට පස්සේ එකක් එනවා කම්මප්පච්චය ආහාර සමුට්ඨාන. කම්මප්පච්චේ ආහාර සමුට්ඨාන රූප. මොකද්ද මේ අදහස් කරන්නේ? අපි දන්නවනේ කර්මජ කලාප කියන එක. කර්මජ කලාප වර්ග 9ක් තියෙනවා. කර්මජ සම්තති 9ක් තියෙනවා. ඒ කලාපයට සාපේක්ෂව. ඒතර කර්මජ කලාපයක තියෙන රූප මොනවද? කර්මජ කලාපයක් ගත්තම අපි දන්නවා ඒකේ තියෙනවා මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතින්ද්‍රිය. හරිනේ? ජීවිතින්ද්‍රිය. මෙන්න මේ ටික ඒ කර්මජ කලාපවල තියෙනවා. තව චක්කු ප්‍රසාද ආදියක් තියෙනවා. දැන් මෙන්න මේ කර්මජ කලාපයක් සමග තවත් කලාපයක තියෙන ඕජා රූපය ප්‍රතික්‍රියා කරාම මේකෙන් හටගන්නවා මේ ඕජා රූපේ නිසා අලුතෙන් හටගන්නවා ආහාරජ රූප කියලා රූප කොටසක්. ආහාරජ රූප ටිකක් හටගන්නවා මේ කර්මජ කලාපේ ඕජා රූපේ නිසා. ආහාරජ රූප ටිකක් හටගන්නවා. මේ ටික ආහාරජ රූප. මේ ආහාරජ රූප හටගත්තේ කර්මජ කලාපයක තිබ්බ ඕජාවෙන්. ආහාර රූපෙන්. ඒ නිසා මේවා ආහාරජ රූප. හැබැයි ඒවා හටගෙන තියෙන්නේ කර්මජ කලාපවල. මොකද මේ කර්මජ කලාපයට මොකද තියෙන සම්බන්ධය? මේ කර්මජ කලාපයේ ඉපදුවේ කර්මයකින්.
කර්මයෙන් කර්මජ කලාප ටික ඉපදෙව්වා. ඒ කර්මජ කලාපයේ තියෙන ඕජාව තව ඕජාවක් එක්ක ප්‍රතික්‍රියා කරලා ආහාරජ රූප ටිකක් ඉපදෙව්වා. මේ ආහාරජ රූපවල හේතුව වෙච්ච ඕජාව තිබුණේ ඕජා ඉපදුවේ කර්මයක් නිසා. ඒ නිසා කම්මප්පච්චය ආහාරජ කර්මය මේකේ පාරම්පරික වශයෙන් සම්බන්ධයි. අර චිත්තයට වගේ. කර්මය නිසා විපාක චිත්තචෛසික ඒකෙන් චිත්තජ රූප. කර්මය නිසා කර්මජ කලාප. ඒ කලාපයේ තියෙන ඕජාව නිසා ආහාරජ රූප. ඒ නිසා මේකට අපි කියනවා විශේෂ නම් මොකද්ද? කම්මප්පච්චය ආහාර සමුට්ඨාන. සමුට්ඨාන කියලා කියන්නේ ආහාර සමුට්ඨාන කිව්වම ආහාරය නිසා හටගත්තා කියන අර්ථයෙන්. චිත්ත සමුට්ඨාන කියන්නේ සිත නිසා හටගත්තා කියන අර්ථයෙන්. හරිනේ? ඒකේ තියෙන තව එක අපි කරුණක් ගතා කරමු. ඊට පස්සේ ටික අපි අනිත් දවසට සාකච්ඡාවට ගමු. එකක් තමයි කම්මප්පච්චේ උතු සමුට්ඨාන. දැන් අපි කතා කරනවා තව එකක් කම්මප්පච්චය උතු සමුට්ඨාන රූප. උතුව කියන්නේ තේජෝ ධාතුවනේ. කම්මප්පච්චේ උතු සමුට්ඨාන. මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන ඉස්සල්ලා කොනේ ඕජා රූපයෙන් ඇති උනේ. මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? මේ කර්මජ කලාපයේ තියෙන තේජෝ ධාතුවෙන් ඕජා රූපේනේ තේජෝ ධාතුවෙන් කර්මජ කලාපයේ තියෙන තේජෝ ධාතුවෙන් හටගන්නවා උතුජ රූප. උතුජ රූප කියලා කියන්නේ තේජෝ ධාතුව නිසා හටගන්න රූප. මේ කර්මජ කලාපේ හටගත්තේ මොකක් නිසාද? කර්මය නිසා. කර්මය නිසා කර්මජ කලාපේ හටගත්තා. ඒ කලාපයේ තිබිච්ච තේජෝ ධාතුවෙන් උතුජ රූප ටිකක් හටගත්තා. ඒ උතුජ රූප වල හේතුව වෙච්ච තේජෝ ධාතු කර්මයෙන් හරි. නිසා මේකට කියනවා කම්මප්පච්චේ උතුජ. කර්මය නිසා කර්මජ කලාප හටගත්තා. ඒ කලාපවල තිබිච්ච තේජෝ ධාතුවෙන් උතුරු රූපයක් හටගත්තා. ඒ නිසා ඒවට කියනවා කම්මප්පච්චේ උතුජ කියලා. කම්මප්පච්චේ උතුජ රූප කියලා කියනවා. මෙතන තියෙන අර විදිහමයි. කම්මප්පච්චේ තිත්ත සමුට්ඨාන, කම්මප්පච්චේ ආහාර සමුට්ඨාන, කම්මප්පච්චේ උතු සමුට්ඨාන. කර්මය නිසා කර්මජ කලාප හටගත්තා. ඒ කලාපවල තියෙන තේජෝ ධාතුවෙන් උතුජ රූපයක් හටගත්තා. ඉන්න කම්මප්පච්චේ උතුජ. මේක පැහැදිලි වෙන්නේ නැති. කම්මප්පච්චේ චිත්ත කම්මප්පච්චේ කියේ කර්මයේ බලපෑමට ලක් වෙච්ච ඕනම රූපයක්. කම්මප්පච්චේ චිත්ත සමුට්ඨාන කියලා කියන්නේ කර්මය නිසා උපදපු චිත්තචෛසික විපාක චිත්තචෛසික නිසා හටගත්ත චිත්තජ රූප ටික. කම්මප්පච්චේ ආහාර සමුට්ඨාන කියලා කියන්නේ කර්මය නිසා හටගත්ත කර්මජ කලාපවල තියෙන ඕජා රූපයෙන් හටගත්ත ආහාරජ රූප ටික. කම්මප්පච්චේ උතු සමුට්ඨාන කියන්නේ කර්මය නිසා හටගත්ත කර්මජ කලාපවල තියෙන තේජෝ ධාතුවෙන් හටගත්ත ඍතුජ රූප ටික. මේ කම්මප්පච්චේ උතු සමුට්ඨාන කියන එකට තව නිර්වචනයක් තියෙනවා. ඒ නිර්වචනය අපිට හම් වෙන්නේ ධම්මසංගණී අටුවා. මේක අපිට හම් වෙන්නේ විසුද්ධි මාර්ගයේ. ඒ නිසා ඔය කම්මප්පච්චය කියන උතු සමුට්ඨාන ආදී වචන බලන්න ධම්ම සංගණීයේ ප්‍රකීර්ණක රූප කාණ්ඩයේ තියෙන ප්‍රකීර්ණක කතා අටුවාවේ තියෙනවා සහ විසුද්ධි මාර්ගයේහි නාම රූප පරිච්ඡේද ඥානෙ විස්තර කරන තැන තියෙනවා. මේකේ සමහර තැන්වල වෙනස් අර්ථ තියෙනවා එකම පදයට. දෙවෙනි එක තමයි කම්මප්පච්චේ උතු සමුට්ඨාන කියලා කියනකොට දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් කර්මයක් කරලා යනවා සුගතියට. හරිනේ? දෙවියෙක් වුණා කියලා හිතන්නකෝ. දෙවියෙක් වුණා. ඒ දෙවියට විමන් ආදී පහළ වෙනවනේ. අපි කොහොමද කියන්නේ? විමන් පහළ වෙන්නේ කොහොමද? සමහර යොදුන් ගණන් විශාල විමන් තියෙනවා. අර පහන් පහක් පූජා කරලා යාට පහන් නිතරම පත්තු වේදුනේ පංච ප්‍රදීපිකානේ දිව්‍යාංගනාවට. ඒ වගේ එක එක විශේෂ ඒවා තියෙනවා. ඒවයි දෙවියෝ නැති වෙනකොට නැති වෙනවා. විමානෙ තතුරු දහන් වෙනවා. එතකොට මේ විමානය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? මොකද්ද මේකේ ප්‍රධානම දායකත්වය තියෙනවා කර්මයෙන්. හැබැයි මේ විමානයේ තියෙන රූප බැලුවම ඒවා ඍතුජ රූප ටිකක් ධර්මයේ හැටියට. ඒවල නෑ ප්‍රසාද ජීවිත නවක වගේව නෑ. ඒවා ඍතුජ රූප ටික. කර්මජ රූපයක් වුණොත් ජීවිත නවකයේ ජීවිත ඉන්ද්‍රිය තියෙන්නට ඕන. ඒවා නෑ ඒකේ. ඒකේ යා ඉඳ ගන්නවා. වෙන මිනිස්සුත් ඇවිල්ලා පරිභෝග වෙන දෙවියොත් ඇවිල්ලා පරිභෝග කරනවා. ඒ විමානේ. හරිනේ? ඒක ඍතුජ රූප වලින් හැදිච්ච විමානයක්. හැබැයි කර්මය අනුවයි ඒක සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා කර්මයෙන් දෙවියගේ නාම රූප ඉපදවීමත් කරලා තියෙනවා. විමානේ ඉපදවීමත් කරලා තියෙනවා. දෙවියගේ නාම රූපත් උපදවලා තියෙනවා. විමානයත් උපදවලා තියෙන ප්‍රධාන වශයෙන්. දැන් අපි කම්මප්පච්චේ කියලා සත්ත්ව ශරීරවල ගත් එක බලන්න.
ඒක උනේ ගන්න ආහාර, මව් කුසෙන් ආපු රූප, මේ ඒ ආපු රූප ටිකකින් තමයි මේක වෙලා තියෙන්නේ. මේ දෙවියන්ගේ විමානය කියන එක ඒකත් තියෙන රූප ටිකක් භාවිතා වෙනවා ඇත්තේ මට ඒක තේරෙන්නේ නැහැ ෆිනොමිනන් එක විස්තර කරන්න. නමුත් ඒක අලුතෙන්ම සකස් වෙන්නෙම කර්මය පදනම් කරගෙන. මනුෂ්‍ය ශරීරයේ සත්ව ශරීරයේත් එහෙම සකස් වීමක් තියෙනවා. නමුත් ඒක වඩා කියන්න සුදුසු වෙන්නේ ඒ සකස් වෙනකොට ඒකට බලපෑම් ඇති කරනවා කර්මයෙන්. මෙතන විශේෂයෙන්ම ඒ බාහිරව තිබිච්ච දේවල් පවා මේක අපේ ශරීරය ගත්තොත් ඒක සත්ව సంతానගතයි කියලා කියන්න පුළුවන් අනිත් එක. බාහිර රූප පවා ඇති කරවලා තිනවා කර්මය. ඒ නිසා මේකටත් කියනවා මේක ඍතුජ රූප ටිකක් ඇත්තට. විමානයේ උතුජ රූප නැත්නම් ඍතුජ රූපලික. උතුජ රූප. ඒ උතුජ රූප හටගත්තේ කර්මයේ පදනම් වෙලා නිකන් හටගන්නේ නැහැ. ඒ නිසා ඒවට කියනවා කම්මප්පච්චය උතුජ. කර්මයේ ප්‍රත්‍ය කරගත්ත උතුජ රූප ටික. තව හොඳ උදාහරණයක් තමයි කියනවා චක්‍රවර්ති රජුරුවන්ගේ චක්‍ර රතනය. පොත්වල දැක්වෙනවානේ රජුරුව අතුරුදහන් වුණා මිය ගියා මේක අතුරුදහන් වෙනවා. චක්‍ර රතනේ අතුරුදහන් වෙනවා. මිය යන්න කිට්ටු වෙනකොට තියෙන තැනින් පල්ලෙහාට එනවා. ඒතර අපි එක්ක යා මහාන වෙනවා එහෙම නැත්නම් මිය යනවා. චක්‍ර රතනේ පල්ලෙහාට එනවා. අර මහා බුදුවරයෙක් ධම්මචක්කේ පැවැත්වූ දවසට ඒක වෙනවා කියලා කියනවා. සමහර පොත්වල කියලා තියෙනවා. ඒතර ඒ චක්‍ර රතනයත් පහළවන්නේ උපෝසත දවසකදී සිල් එහෙම සමාදන් වෙලා ඒ චක්‍රවර්ති වත් පිරුවට පස්සේ තමයි මේ චක්‍ර රතනය කියන එක පහළ වෙන්නේ. ඒකත් කම්මප්පච්චේ උතුජ කියන සංඛ්‍යාවට යන. පහළ වෙන දේ. ඒක අතුරුදහන් වෙනවා. ඒක හරියට තවත් අපේ කතා ප්‍රවෘත්තියක් තියෙනවා ජෝතිය සිටුවරගේ මාලිගාව නේද? මේ මාලිගාවත් කම්මප්පච්චේ උතුජ කියන සංඛ්‍යාවට තමයි අපිට කතා ප්‍රවෘත්තියට දාන්නට වෙන්නේ. ඊට තව එකක් තියෙනවා අකුසල කර්ම ප්‍රත්‍ය උසිත රූපයකට හොඳ අවස්ථාවක් අහලා තියෙනවා භික්ෂුන් වහන්සේ කෙනෙක් මහාන වෙච්ච දවසේ ඉඳලා පෙර අකුසල නිසා ගෑනු කෙනෙක් පස්සෙන් එනවා වගේ පේ. කුණ්ඩ දාන ස්වාමීන් වහන්සේ. මුලින්ම සලාකක් ග්‍රහණය කරන කෙනානේ කුණ්ඩ දාන ස්වාමීන් වහන්සේ. උනාදනේ. එතකොට ඒ කුණ්ඩ දාන ස්වාමීන් වහන්සේමද? වෙන්න ඇතිනේ. හරි. කුණ්ඩ දාන කියලා මේ 80 මහ ශ්‍රාවකෙක් හිටියනේ. එතකොට ඒ කුණ්ඩ දාන කියන ස්වාමීන් වහන්සේ මහාන වෙච්ච දවසේ පටන් රහත් වෙනකම් රහත් වහන්සේ නතර වුණා කියලා කියනවා. ඉස්ත්‍රියක් පිටිපස්ස යන තැන පේනවා. උන්වහන්සේට පේන්නේ අනිත් අයට පේනවා. උන්වහන්සේට එක වැහෙනවා. මොන හරි ක්‍රමයකින්. මේකත් කම්ම ප්‍රත්‍යයෙන් හටගත්ත ඍතුජ රූපයක්. අන්තිමට කොසල් රජු රූපව සැක කරනවානේ. කොසල් රජු රූපව දකින්න. ඒ උන්වහන්සේ යනකොට කාමරයක් ඇතුළට කාන්තාවුත් කාමරය ඇතුළට යනවා තිස්සේ. හරිනේ. ඒකට ඒක රහත් වුණාම නතර වුණා කියලා කියනවා. මේ තමයි කම්මප්පච්චේ උතුජ. දැන් කම්මප්පච්චේ කියලා ඉස්සලා ගත්තේ අපි හැමතිස්සෙම අපේ ශරීරයට සම්බන්ධ දේවල්. ඍතුජුණත් අපේ ශරීරයට සම්බන්ධයි. අපේ හැඩහුරුකම්, නිරෝගීකම් ආදියට බලපාපු දේවල්. මේ කම්මප් දැන් මෙචෙක් වෙලා කම්මප්පච්චේ තිත් සමුට්ටාන ගත්තත් අපේ විපාක සිත් වලින් හටගත්ත චිත්තජ රූප. කම්මප්පච්චේ ආහාර සමුට්ටාන කියලා කියන්නේ කර්මජ රූප වලින් ඕජාවෙන් හටගත්ත ආහාරජ රූප. කම්මප්පච්චේ උතු සමුට්ටාන වල පළවෙනි අර්ථකථනය ගත්තම කර්මජ රූප වල තියෙන තේජෝ ධාතුවෙන් හටගත්ත ඍතුජ රූප. දෙවෙනි එක තමයි කර්මය නිසා බාහිරව රූප ටිකක් හට ගන්නවා. රූප ලැබෙන දැන් අපි හිතමු ධනෙ ලැබෙනවා කියන එක නෙවෙයි. අලුතෙන්ම දෙයක් හට ගන්නවා. දෙවියන්ගේ වෙන්නේ එහෙම දෙයක්. විමානයක් හට ගන්නවා. විමානයක් පහළ වෙනවා කියලා කියන්නේ. ඒ වගේම දැන් මම චිත්තප්පච්චේ උතුජ කියන එකත් මේ විදිහට මෙදාට විස්තර කරයි. චිත්තප්පච්චේ දොන්න 이르දියෙන් කවුරු රූපයක් මවනවා. බාහිර. මොකද්ද? මේක චිත්තප්පච්චය උතුජ. චිත්තප්පච්චේ උතුජ කම අර්ථ දෙකක් තියෙනවා. චිත්තජ රූප වල තියෙන තේජෝ ධාතුවෙන් හටගන්න උතුජ රූපයට චිත්තප්පච්චේ උතුජ කියලා කියනවා. සිතෙන්ම නිර්මාණය කරන 이르දියෙන් මවන විශේෂයෙන් විකුබ්බනාදී 이르දි වලින් නිර්මාණය කරන මනෝමය 이르දියෙන් නිර්මාණය කරන චුල්ලපන්තක ස්වාමීන්ස කරා වගේ. ඒ රූපත් සිත නිසා හටගත්ත ඍතුජ රූප ටික. ඒ නිසා ඒ වගේ මේ කම්මප්පච්චේ උතු සමුට්ඨාන කියලා කියන්නේ පෙර කරපු කර්ම නිසා පහළ වෙනවා අලුතෙන් රූප ටිකක්. විශේෂයෙන් බාහිර රූප ටිකක් ගැන මේ කතා කරලා තියෙන්නේ. කර්මයේ බලපෑමට ලක් වෙච්ච අපේ ශරීර රූප තමයි කම්මප්පච්චය. කම්මප්පච්චේ උතුජ කියනකොට කර්මජ රූපවල තියෙන කර්මජ කලාපවල තියෙන තේජෝ ධාතුවෙන් හටගන්න ඍතුජ රූපයත් අතුලත් ඒ වගේම කර්මය නිසා අපිට බාහිරින් පහළ වෙච්ච රූප ටිකක් අපිට අතුලත්. හැබැයි ඒකෙන් කියන්නේ පොළවේ තියෙන මණිකක් ලැබුණොත් පිනට ඒක කම්මප්පච්චේ උතුජ නෙවෙයි. ඒ තිබිච්ච රූපයක් ලැබුණා. මේ කියන්නේ පහළ වෙලා අලුතෙන්ම මණිකක් පහළ වුණොත් උදාහරණයකට මේක වැටෙන්න ඕනේ කම්මප්පච්චේ උතුජ කියන සංඛ්‍යාවට. ඒ ටික තමයි අද දවසේ මම කර්මජ රූප නෙවෙයි මේව එකක්වත්. කම්මප්පච්චේ කොහම සතර ප්‍රත්‍යයෙන්ම තියෙන රූප. කම්මප්පච්චේ චිත්ත සමුට්ඨාන කියන එක ප්‍රධාන නිර්වචනයේදී වැටෙන්නේ චිත්තජ රූප කොටස. මොකද ප්‍රධාන රූප කොටස් හතරකට බෙදුවානේ. ප්‍රධාන ජනක ප්‍රත්‍ය වශයෙන් කොටස් හතරයි. කර්මජ රූප, චිත්තජ රූප, උතුජ රූප, ආහාරජ රූප. මේක වැටෙන්නේ උතුජ රූප කොටසට. චිත්ත සමුට්ඨාන. චිත්තජ රූප කොටසට.
චිත්ත සමුට්ඨාන. හැබැයි ඒක හටගත්තේ කර්මයෙන් හටගත්ත විපාක චිත්තයිසක වල නිසා. ඒකට කියනවා කම්මපච්චය චිත්ත සමුට්ඨාන. මේ රූප වටින ආහාරජ රූප වලට. හැබැයි ඒක හටගත්තේ කර්මයෙන් හටගත්ත කලාපයක තියෙන ඕජාව නිසා. ඒ ඕජාවෙන් නිසා ඒකට කියනවා කම්මපච්චය ආහාර සමුට්ඨාන. කම්මපච්චය උතු සමුට්ඨානකම අර්ථ දෙකයි. මම හෑන්ඩ් අවුට් එකේ දීලා කර්මපච්චය උතු සමුට්ඨාන අර්ථ දෙකයි. එකක් තමයි කර්මය නිසා හටගත්ත කර්මජ කලාපවල තේජෝ ධාතුවෙන් හටගත්ත රූපය. එහෙම නැත්නම් අර දෙවියන්ගේ විම ඔය කෙලින්ම කර්මය නිසාම පහළ වෙච්ච උතුජ රූප ටිකක්. මේවා කර්මජ රූප නෙවෙයි. හැබැයි කර්මය හා සම්බන්ධ රූප ටිකක්. අපි හෙට දවසේදී කතා කරනවා කම්ම සමුට්ඨාන ආභාද, උපාදින්නක, ඒ වගේම කර්මයේ බලපෑමට ලක් වෙච්ච බාහිර රූප. මේක පහළ වෙච්ච රූපේනේ. බලපෑමට ලක් වෙච්ච රූපය. බුදුරජාණන් වහන්සේ තූණ කියන බ්‍රාහ්මණ ගමට ගිය වෙලාවේ වෙච්ච සිදුවීම. තූණ බ්‍රාහ්මණ ගමට ගියපු වෙලාවේ. ඒ වගේම සමහර පුණ්‍යවන්තයෝ ඉපදුනාම ගෙවල් වල සිද්ධ වෙන වෙනස. ඒ වගේම අනිත් පැත්තට වෙන්න පුළුවන් අභාග්‍යවන්තයෙක් ඉපදුනාට පස්සේ. අපි කියනවානේ සාමාන්‍ය මේ දරුවා තමයි ශ්‍රියා කාන්තාව ගෙනාවෙනේ. සිරියාව ගෙනා. එහෙම තියෙනවා සමහර ගෙවල්. මෙයා ඉපදුන දවස් ඉඳලා අපිට සාර්ථකයි කියලා සමහර අය කියනවා. සමහරු කේන්දර බලලා කියනවා මෙයා මේ දරුවා ඉපදුනාට පස්සේ මෙහෙම සාර්ථක. ඒකට කියන්නේ සමහරුන්ගේ පින බලපාලා තියෙනවා සමහර පවුල් වලට සාර්ථක වෙන්නට. අස්වනු වැඩි වෙනවා ගෙවල් වල. සතුන්ගේ කිරිපවා වැඩි වෙනවා කියලා කියනවා. හරකන්ගේ. ඉතින් ඒ පස්සේ ඒ වගේම සමහර තව එකක් තමයි හැට කතා හෑන්ඩ් අවුට් එක කියවන්න පුළුවන්. සමහර කර්මයේ නිසා දැන් කර්මයේ නිසා බාහිර පරිසරය වෙනස් වෙනවා. අපි හඳුනන බුදුරජාණන් වහන්සේ යනකොට හැමතිස්සෙම නේද අවු රශ්මිය වලකිනවා. උන්වහන්සේ යනකොට ගල් බොරළු ඉවත් වෙනවා. අහලා තියෙනව නේද? අටුවාවේ තියෙනව නිස්තර. බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවේ වැඩපු ගමනේ ලස්සන විවරණයක් තියෙනවා. නේද? ඒ වගේ තියෙනවා සමහර තැන්වල නෙළුම් මල් පිපිච්ච කතා ප්‍රවෘත්ති ගැන අවිල්ල තියෙනවා. සමහර බුදුවරු ගැන. ඊට පස්සේ සමහරලාට විශේෂ විශාලා මහනුවර වැඩිය ගමනේදී වෙච්ච ආශ්චර්යමත් දේවල් සිද්ධ වෙලා තියෙනවා නේද? ඒ වගේ ලොකු දේවල් වෙච්ච වෙලා තියෙනවා කර්මය පින නිසා. පින නිසා විශාලා මහනුවර වඩින එකෙත් එහෙම එකක් වෙන්නේ. තව එකක් තමයි ලස්සනම සිදුවීමක්. කර්මය නිසා සමහර රූප වෙනස් වෙනවා මට විතරක්. අහලා තියෙනවනේ සමහර ප්‍රේතෝ යනකොට ගංගා හිස් වෙලා. හැබැයි මිනිස්සු නානවා. දැන් අර කුණ්ඩදාන ස්වාමීසේකත් ඒ වගේනේ. හැමෝටම පේන උන්වහන්සේට විතරක් පේන්නේ. එතකොට වෙන්නේ ඒක ඇත්තටම රූපයක් නිර්මාණය වෙලා ඒක හැමෝටම පේන්නේ. උන්වහන්සේට විතරක් වැහිලා ගියා. අනිත් එක එහෙම නෙවෙයි. ඇත්තටම වතුර තියෙනවා ගඟේ. මුහුදේ තියෙනවා. ඒකට බහිනවා. හැබැයි ඒ සත්‍යයට විතරක් ඒක නෑ. ඕකත් හොඳ තරකයක් කාටද කියන්නේ හිතේ තමයි රූප හැදෙන්නේ කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි අපි විස්තර කරන්නට ඕනේ. ඒක කර්මය නිසා ඒ පුද්ගලයාට විතරක් මේ වෙච්ච වෙනස් වීමක්. එහෙම නැත්නම් ගඟ නැත්නම් කෙනෙක් තරකවන හරනේ ඔය කිව්වේ. එයාගේ සිතේ තමයි රූපේ තියෙන්නේ කියලා. එහෙම නෙවෙයි නේ මිනිස්සයා රූපයක් හොයාගෙනම යන්නේ වතුර ටිකක් හොයාගෙනම යන්නේ පිපාසයට. ඈතදී පේනවා වතුර තියෙනවා. ඒ නිසානේ යන්නේ නැත්තම් ඉතින් වැලි කාන්තාරයකට යන්නේ. දන්නවා ගඟත් එතනට ගිය ගමන් හිඳෙනවා ගඟ. ගල් තලාවක් වෙනවා. වැලුකා කාන්තාරයක්. ඒක අපි හෙට කතා කරමු. තවත් ඕකේ දැන් මේ වෙනකොට අපි දැන් බලන්න අපේ ශරීරයේ තියෙන සියලු රූප වලට කර්මයේ බලපෑම, ඒ වගේම ඒ ශරීරයේ තියෙන චිත්තජ ආහාර ඍතු රූප වලට තියෙන බලපෑම, ඍතුජ රූප ගැන කර්මයේ හා සම්බන්ධය සහ බාහිර විශේෂ අවස්ථාවලදී හැමෝටම නෙවෙයි මේක. විසිත අපිට කර්මයෙන් කිසිම දෙයක් පාලලා නැහැ නේ විදියට. නේ බාහිර තියෙන සමහරුන්ට විශේෂ දෙවියන්ට වගේ සත්‍යයන්ට පහළ වෙන බාහිර රූපය ගැන මේ කතා කරේ. හෙට දවසේදී අපි තවත් මේක දීර්ඝ කරලා හෙට අවසන් කරනවා කර්මය හා සම්බන්ධ රූප. එයින් කර්මජ රූප ඉවරයි. ඊට පස්සේ යනවා චිත්තජ රූප කියන පාඩමට. ඒ නිසා මම දේශනාව අවසන් කරලා ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙනවා. දෙවියගේ විමානයක් පහළනවා හිතන්න. ඔව්. එහෙම වෙන්න පුළුවන්. නැත්තම් එහෙම වෙන්න එපයි. ඍතුජ රූපයක් නේ පහළ වෙන්නේ. ඒ තියෙන ඍතුජ වලින් මොකක් හරි ක්‍රමයකට සකස් වෙනවා. ඔව්. ඒක සියුම් රූපයක් නේ. බොහෝ දුරට. ඔව්. නම් ප්‍රධාන වෙන්නේ කර්මය. කර්මය තමයි ප්‍රධානලා තියෙන්නේ. නමුත් ඒක ආසන්නම හේතුව ඍතුව. ඒ කියන්නේ එතන තිබිච්ච තේජෝ ධාතු වලින් හටගෙන තියෙන්නේ. තේජෝ වලින්. එතන මොකක් හරි ස්ට්‍රක්චර් එකක් වෙනස්. මොන හරි ක්‍රමයකට ඒක නිකන් රළු වීම, ප්‍රබල වීම වගේ දෙයක් තමයි කර්මයෙන් කරලා තියෙන්නේ. නැත්නම් ඒක ඍතුජ රූප කියන්න බෑ. නැත්නම් කර්මජ රූප වෙන්න එපේ. කර්මයෙන් ඉපදෙවුවා නම් කර්මජ රූප වෙන්න ඕන. මොකද අපි හිතමු එතන තියෙනවා රූප ටිකක්. ඒ රූප ටික මොකක් හරි ක්‍රමයකින් කර්මය බලපානකොට මේ රූප ටික දැන් වෙන ක්‍රමයකට සකස් වෙනවා මොන හරි ක්‍රමයකට. නේද?
මේ නිර්වචනයෙන් මේක පැහැදිලි කරන්න හැදුවොත් එහෙමයි කියන්න වෙන්නේ. තියෙන ඍතුජ රූප ටිකක් කෙම්ම හටගත්ත රූප ටිකක්. හවුද කර්මයේ ලොකු බලපෑමක් තියෙනවා. අතිශය ප්‍රබල බලපෑමක් තියෙනවා කර්මයෙන්. නමුත් ආසන්නම හේතුව ලෙස ගන්න මේ තියෙනවා ඍතුජ රූප ටිකක්. ඒකෙන් හටගන්න අලුත් ඍතුජ රූප වෙනස් ක්‍රමයකට හටගන්නවා. මොකක් හරි. දැන් සාමාන්‍යයෙන් ගයක් තියෙන්න එපා ගයක් වගේ රූප හටගන්න. ඒතකොට නැති තැනක මොනවා හරි මේ ප්‍රබල රූප ටිකක් ඇති වෙනවා කියන එකයි මේ කියලා තියෙන්නේ. ඒ දෙවියන්ට සාපේක්ෂව. හරි, තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අපේ ඕජා රූපයයි ආහාරජ රූපයයි කියන එකේ වෙනසක් තියනවාද ස්වාමීන් වහන්සේ? ඔව් ඔව්. ඕජා රූපය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන රූපේ. ඒකට කියනවා ආහාර රූපය කියලා. කියනවා ඕජා රූපයක් කියනවා. ඒ ඕජා රූපය නිසා හටගන්න සියලුම රූපවලට කලාපයට කියනවා ආහාරජ රූප කියලා. කියන්නේ ඔක අප ආහාර පාඩමේ රූප කතාවේදී විශේෂයෙන් කතා කරනවා. ඕජා රූපයයි ආහාර රූපයයි. ආහාර රූපය කියන එක එකයි සමානයි. මේක නිසා හටගන්නවා අලුත් රූප ටිකක්. ඒවට කියනවා ආහාරජ රූප කියලා. ජයන් එන්න ඕනේ. මේ ආහාරජ රූප ගත්තම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස ඕජා මෙතනක් තියෙනවා. මෙතනක් තියෙන ඕජාව. හරිනේ? ඊට පස්සේ ලහුතා මුදුතා කියන අනිෂ්පන් රූප ටිකක් තියෙනවා. ලහුතාදී 3. ආකාශ රූපය අපි ගන්නවා. ඒක නම් ඒතරම් ගන්නට මේ කියන්නේ ගන්න වෙන ක්‍රමයකින්. මේ ටික තමයි ආහාරජ රූප කියලා. ආහාරජ රූප කියම මේ ඔක්කොමයි. ඕජා රූපේ කියන්නේ ආහාර රූපේ කියලා. ආහාර රූපයකට කියන්නේ. හරි. ආහාරජ නෙවෙයි. ආහාර. ස්වාමීන් වහන්සේ ඔව් කියන්නේ. තියෙන කම්මපච්චේ කියපුවාම ස්වාමීන් වහන්සේ අපේ මේ උපදීවකට හේතු ජනක කර්මයේමද වෙනත් ඕනම කර්මයක් කියන්න පුළුවන්. කර්මයක් ඇතුළත්. ඔව් ජනක කර්මයක් ගන්න පුළුවන්. ජනක දැන් බුදුරජාණන් වහන්සේගේ දැන් බෝසතාණන් වහන්සේ කෙනෙක් උපදින්නේ අවසාන පශ්චිමාත්ම භාවයේ සාමාන්‍යයෙන් තේරවාදයේ සලකන්නේ මෛත්‍රී පූර්වාංගම වෙච්ච සෝමනස්ස දානමය කුසලයකින් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත දානමය කුසලයකින් උපදින. එතකොට සමහර ආචාර්යවරු කියන උපේක්ඛා සහගත කුසලයක් කියලා ඒක මහා අටුවාවේ කියනවා නෑ ඒක සෝමනස්ස සහගත කුසලයක් වෙන්නට කියලා. මහා සීව ස්වාමීන්ගේ අදහස ප්‍රතික්ෂේප කරමින්. ඉතින් එතකොට නමුත් ලක්කන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මගේ ශරීරයේ ලක්ෂණ ඒ ලක්ෂණ හටගත්ත දානමය සීලමය නේද වෙය්‍යාවච්චමය අපචානමය සත්‍යවාදී භාවය ආදී නිසා මේ ලක්ෂණ හටගත්තා කියලා. ඒතර උන්වහන්සේගේ ප්‍රතිසන්දිය සිද්ධ වුණේ ඒක කර්මයකින් මේ ශරීර ලක්ෂණ පහළ වුණේ තවත් නානා කර්ම වලින්. ඒ නිසා කම්මප්පච්චය කියනකොට ඒක ප්‍රතිසන්දිදායක කර්මයේ බලපෑමත් අපිට ගන්න පුළුවන්. වෙන කර්මයක බලපෑමක් ගන්නත්. විසුද්ධි මාර්ග ටීකාවේ කියන්නේ මෙහෙමයි. කර්මය කර්මජ රූපයාගේ ජනකයේද වෙයි පරිපාචකයේද වෙයි. පරිපාචකයේ වෙනවා කිව්වම ඒකෙදී කරුණු දෙකක් නිසා ජීවිතේන්ද්‍රිය උපදවලා කර්මය උපස්තම්භනය කර කර්මජ රූප ආදියට මුළු රූපයට උපකාර කරන ක්‍රම දෙකක් තියෙනවා. ජනකයා වශයෙන් උපකාර කරනවා ජීවිතේන්ද්‍රියේ උපකාරත්වයේ සහ කර්මද තේජෝ ධාතුව නිසා මුළු ශරීරයටම කර්මජ සන්තතියටම ශරීරයට උපකාර කරනවා. දැන් ඕජා රූපය ශරීරයට උපකාර කරන ක්‍රම දෙකයි. කෙලින්ම ශරීරයට උපකාර කරනවා. ඒ වගේම ආහාරජ රූප ටිකක් උපදවල උපකාර කරනවා. දැන් සිත රූපකයට බලපාන්නේ චිත්තජ රූප හරහා. කෙලින්ම උපකාර කරාම පච්චාජාත ප්‍රත්‍ය හරහා. කර්මයක් කෙලින්ම උපකාර කිරීම කියලා එකක් තියෙනවා. කර්මජ රූප ඉපදවීම කියලා එකක් තියෙනවා. ඒක වගේම කර්මජ තේජෝ ධාතුවයි ජීවිතේන්ද්‍රිය ඉපදවීම තුළින් තව අතිරේක උපකාරයක් කරනවා කියලා එකක් තියෙනවා. ඉතින් මේ විදිහට කර්මයේ උපකාර නානයි. කර්මයේ උපකාර නාන. ඒ නිසා ඒ ජනක කර්මයේ ප්‍රතිසන්දි දීපු කර්මයෙන්මත් ඒ උපකාරය කරනවා වෙන කර්ම වලට උපකාර කරනවා. ඒ දෙකෙන්ම කරනවා. ඒකට කියනවා ඒ උපකාර කිරීමට කියනවා උපස්තම්භනය කියලා. හැබැයි කර්ම පාඩමට ආවම ප්‍රතිසන්දිදායක ජනක කර්මයෙන් කරන උපකාරයට උපස්තම්භනයක් කියලා අපි කියන්නේ නෑ ඒක පරියායයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. විදුර රජුරන්ට මාණික රත්නය පහළ වෙන්නේ ඒ කර්මපත්තෙන් ඇති වෙන ඍතුජ රූපද ඒ වගේම තව ප්‍රශ්නයක් දැන් පාලකයා දැහැමි වුණොත් සමාජීය ශාස්ත්‍රීය වෙනවා කියන එකක් එන්නේ ඒ වගේ ඒක හොඳ ප්‍රශ්න දෙකක්. ඒකේ ඇත්තටම මාණික්ක රත්නයක බලලා උත්තරයක් දෙන්නම් හෙට මම. පොඩ්ඩක් මට මතක් කරන්න. මාණික්ක රත්නෙත් එහෙම වෙන්න ඕනේ නේද?
චක්‍රවර්ති එහෙම වෙන්න ඕනේ අපිට බලන්නම් අපි කොට. සරින් සරට 15ක් කියලා තමයි මට මතක. චක්‍ර රත්නේ නම් අතුරුදහන් වෙනවා. මාණික්ක රත්නයත් එහෙම විය යුතුයි නේද? අතුරුදහන් වෙන්න ඕනේ. ඔව් අතුරුදහන් වෙනවා. ඒක වෙනවා. දැනට තියෙන තොරතුරු අපි ස්වාමීන් වහන්සේ කෙනෙකුත් කියනවා ඒක වෙනවා කියලා. මම තවත් ඒක බලලාම හෙට අපි ස්ථිර කරන්න. තැනත් එක්කම. ඒක වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඊට පස්සේ ධාර්මික වීම නිසා වෙන මේක ගත්තම එතනදී ඒකත් හරි ලස්සන ප්‍රශ්නයක්. ඒක කර්මය නිසා වුණා වෙන්නත් පුළුවන්. ඔව් ධාර්මික වෙනකොට එතන කර්මය කියලා ගන්න වෙන්නේ කුසල අකුසල කර්මයට වගේ යාගේ ಗುಣධර්මනේ. ඒකට කර්මය දාන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ සිදුවීම තමයි මේක තව එකක් තියෙනවා. දැන් ඔය මේ අපේ ධර්මයේ විස්තර කරලා තියෙන ක්‍රම හැටියට දැන් හිතන්න හිඟන මිනිස්සෙක් ධාර්මික වුණාම රටට බලපානවද? එහෙම කියලා නෑ. දුප්පත් ගෙදරක ඉන්න මිනිස්සෙක් ධාර්මික වුණා කියලා රටට බලපාලා නෑ. රජ්ජුරුව ධාර්මික වුණාම රට. රජ කෙනෙක් කියන එක රජකම උපතින් ලැබෙන එකක්ද ලබා ගන්න එකක්ද? රජකම ලබා ගන්න එක. උපතින් ලැබෙන රජය දැන් පෙළපත නිසා පුතාට යන බය ඇත්ත. නමුත් වෙන කෙනෙක් යුද්ධ කරලා ගන්න පුළුවන්. දෙවෙනි පුතාට පළවෙනි එක්කෙනා මරලා ගන්න පුළුවන්. වෙන කෙනෙක්ට ඇවිල්ලා බලය ගන්න පුළුවන්. දැන් එලා රජ වෙලා හිටියානේ. එතකොට එලා රජ වෙලා හිටියාම චෝදනාව කරේ මහාවංශය හැටියට ඔබතුමා ධාර්මික නැති නිසා තමයි මේ වහින්න නැත්තේ කියලා අම්මා කෙනෙක් චෝදනා කරලා එතුමා ගිහිල්ලා කොහේ හරි තැනක ගිහිල්ලා ඉඳගෙන සත්‍යක්‍රියා කරනවා. වස්සවනවනේ ඊට පස්සේ. නේද? වස්සවනවනේ එතුමා. එතකොට එලා රජුරු. එතකොට එතනදී එලාර කියලා කියන්නේ ආක්‍රමණිකයන්. ඔය කියන්නේ එහෙමනේ. ඊට පස්සේ මහාවංශ කියන්නේ ඒ මහාවංශය හැටියට මිත්‍යා දෘෂ්ටියක් අරන් හිටපු කෙනාට පවා සීලේ නිසා මෙහෙම කරන්න පුළුවන් නම් සම්‍යක් දෘෂ්ටි ගැන කවර කතාවද කියලානේ මහාවංශ කියන්නේ නැද්ද? එලා රජුරු ගැන කියලා. එතකොට ඒ බලෙන් يعني ආක්‍රමණයක් කළා රජකම ගත්ත කෙනාගෙත් බලපෑම. එතකොට ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ නිකන් රජකම කියන එක එක්තරා තත්වයක්. මම ඒක ස්ථිර කරනවා නෙමෙයි එහෙම හැංගෙනවා. ඒකේ තියෙන තොරතුරු ගත්තම. බලෙන් හරි රජ වෙච්ච කෙනා උනත් රජ වුණාට පස්සේ ඒක 아무තු ඒක බලපානවා රටට ලෝකයට. උපතින් ඒක බලපාලා නෑ යාට. උපතින් ලැබිච්ච දෙයක් නෙවෙයි රජකම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒක 아무තු ධර්ම නියාමයක් ලෙස තමයි මට වැටහෙන්නේ. මම ඒකට උත්තර දෙන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ස්ථිර කරනවා නේ. එහෙම වැටහෙන ආකාරයක් මට පේනවා. ඔය පැවිද්ද කියන එක එක්තරා එක අවස්ථාවක්. එක භූමියක්. පැවිද්ද කියන එක ගත්තා. සාමාන්‍ය පරමද්දීපණියේ කියනවා ඕනෑම මිනිස්සෙට තියෙන නিত্য මූලික සීලය පංචශීලයේ විය. ගිහිගේ අතහැරපු පැවිද්දෙට තියෙන නিত্য සීලය සමාදන් වුණා හෝ නැත. දස සීලය. දස සීලය මූලික සීලයේ පැවිද්දට. ගිහිගේ අතහැරපු කෙනාට. ගිහි ගෙදර වාසය කරන කෙනාට පංචශීලය. මේ වගේ නිර්වචන තියෙනවා ථේරවාද ශාසනය ඇතුලේ. උදාහරණයට ගත්තම පැවිද්දට ඇති වෙන මානය සෙය්‍යස්ස සෙය්‍ය මානයක්. රජ්ජුරුවන්ට ඇති වෙන මානය මම උසස් කියලා සෙය්‍යස්ස සෙය්‍ය මාන. පැවිද්දට ඇති වුණොත් මම අනිත් පැවිද්දට වඩා හීනයි කියලා. ඒක සෙය්‍යස්ස සදිස මානයක්. මේ මානය ඇති වෙන්නේ නැහැ කියනවා සෝවන් වුණාට. සමාජ සත්වය නිසා පඤ්ඤත්‍යයන් නිසා බලපෑව වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒක එක්තරා අවස්ථා. දැන් අඟුලිමාල තෙරුන් වහන්සේට ඔච්චර මිනී මරපු කෙනා නේද? අම්මා කෙනෙක් දැන් ගැබ්බර අම්මලා කියලා බැරිලා නෑ. එයාට මිනිස්සෙක් දැක්කම පේන්නේ ඇඟිල්ලක්. අර සමහරුන්ට කුකුලෙක් දැක්කම මස් පේනවා වගේ. මිනිස්සයාට පේන්නේ නැත්තේ මිනිහෙක් දැක්කම ඇඟිල්ලක්නේ මතක් වෙනවා නැත්තේ මාළේ කියලා. ඒකනේ මරන්නේ. ඉතින් කිසි හිතක් පපුවක් තිබිච්ච කෙනෙක් නෙවෙයිනේ. නමුත් සිවුර දාගත්තට පස්සේ අර ගැබ්බර වෙච්ච අම්මගේ දුක දැකලා හිත උණු උනානේ. ඒ තව සිද්ධියක්. සමහරට මිනිස්සු ඉතාම දරුණු කෙලෙස් වලින් द्वේෂයෙන් එහෙම ඉන්න පුළුවන්. නමුත් ඔය පැවිදි වෙච්ච වෙලාවක පරිවර්තනයක් වෙච්ච වෙලාවක සම්පූර්ණයෙන් වෙනස් කෙනෙක් වෙන්නට පුළුවන්. ඒක අනිත් පැත්තට තියෙනවා. හොඳට ඉන්න කෙනා සම්පූර්ණ දාමරිකයෙක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ තමයි හිතේ ස්වභාවය. එතකොට අඟුලිමාල ස්වාමීන් වහන්සේ සිවුර දාගෙන ඉන්නකොට ගබ්බර වෙච්ච අම්මා කෙනෙක් දැක් ගමන් අනුකම්පාවෙන් බුදුරණාහි ගාවට ඉක්මනට ඇවිල්ලා මේ මට උපකාර කරන්න ඕනේ. ඒ නිසා අටුවා අහනවා ඇයි මෙච්චර දරුණු මිනිස්සයාට මේක උනේ. ඒක තමයි පැවිද්දේ ආනුභාවය. මේ පැවිදි වෙච්ච අය දන්නව නේද? පැවිදි වුණාට පස්සේ හිතට ඇති වෙන 아무තු බලපෑමක්. ඒකෙන් බිඳිලා ඉන්න අයත් ඉන්න පුළුවන්. නමුත් ඒක 아무තු තත්ත්වයක්. ඒ වගේ මේ රජකම පැවිද්ද වගේ අවස්ථා විශේෂ අවස්ථා ලෙස මම ස්ථිරනේ මට කියවද්දී හැඟෙන දෙයක්. ඒ නිසා තමයි අපි කෙලිම ඉදිරිපත් කර තාර්කිකව බලන්න. නිකක් මිනිහෙක් ධාර්මික වුණා කියලා බලපාලා නැහැ. මිනිස්සු අධාර්මික වෙලා මිනිස්සු සාමාන්‍ය මට්ටමේ හිටිය රජුරෝ ධාර්මික නම් වැසි වසින ආදී දේවල් සිද්ධ වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ අනුව මේ රාජ්‍යත්වය, නායකත්වය, පාලකත්වය කියන එක විශේෂ දෙයක්. ඒක සමාජයක තියෙන විශේෂ බලපෑමක් ඇති කරන දෙයක්.
ඉතින් ඒ වගේ න්‍යායකින් වෙනවා කියලයි මට හැඟෙන්නේ. ඉතින් ඒ ධාර්මික භාවය කර්මයක් නිසා කර්මයේ බලපෑමක් කියලා ගත්තට වරදක් පේන්නේ නැහැ. ඒකත් නිවැරදි ප්‍රකාශනයක්. ඔය කර්මයේ බලපාලා ඇතිවන රූප ගැන අපිට වහන්සේ හොඳට පැහැදිලි කරලා දුන්නා සම්මා. ඔව්. අද මේ පටිසම්භිදා මග්ගේ ගෝචරනානත් ඥානය කියන තැනදී බාහිර රූප අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන එක සමුත්ථාන වෙනවා කියන තැන අපි මොන න්‍යායෙන්ද තේරුම් ගන්න ඕනේ? බාහිර රූප අවිද්‍යා තෘෂ්ණා කර්ම. ස්වාමීනාථ තියෙන කතං රූපේ බහිද්ධා භවත්තේති රූප අවිද්‍යා සම්භූතාති භවත්තේති රූප තණ්හා සම්භූතාති භවත්තේති රූප කම්ම සම්භූතාති භවත්තේති රූප ආහාර සම්භූතාති භවත්තේති. ඒක මොන න්‍යායද ස්වාමීනාථ? ඒකේ ඊට කලින් තියෙන ඥානයට යන්නේ. ඔය වත්තු නානත්තේ ඥාන. එතන විස්තරය කොහොමද දෙන්නේ? අජ්ජත්. එතන තියෙන ස්වාමීනාථ එතන තියෙන චක්කුන් අජ්ජත්තම භවත්තේති ඒ ආදී වශයෙන් අජ්ජත් කියලා ඊට පස්සේ කියනවා චක්කු කියන එකත් අවිද්‍යා සම්භූතං භවත්තේති සංහා සම්භූතං භවත්තේති කම්ම සම්භූතං භවත්තේති ආහාර සම්භූතං භවත්තේති කියලා එතනත් කියනවා. හරි. ඒ විදිහට බාහිර රූපේ ගැනත් කියන්නේ. ඒක අජ්ජත් කියන එකේ මන ආයතනෙ දක්වා එනවද? වත්තු ඥානත්තේ. ඒකේ කියන්නේ සම්හත චක්කු සෝත ගාන જીවහා කාය මන නේද? හරියටම පැහැදිලි නෑ වගේ මට මේ කලබලයට හම්බෙන්නත් දන්නේ නැහැ. එහෙම චක්කු ගැන තමයි තන් තියෙන්නේ. වෙනම අසෝතන් තියෙනවා, ගානන් තියෙනවා. જીවහා තියෙනවා සම්මාස. කායන් තියෙනවා, මනක් තියෙනවා. මන. ඔය තියෙන්නේ ආධ්‍යාත්මික ආයතන 6. අතන රූපං බහිද්ධා රූපං කියලා ගන්නකොට ඔය මේ තව එකක් තමයි ඔය පටිසම්භිදා මාර්ගයේ ණය ක්‍රමයයි අභිධර්මයේ ණය ක්‍රමයයි අතර පොඩි වෙනස්කම්. උදාහරණයකට ගත්තොත් අජ්ජත් බහිද්ධ කියන පාඨය ගත්තම පටිසම්භිදා ණය ක්‍රමයේදී ගෝත්‍ර භූ ඥාණයට එනකොට සහ මාර්ග ඥාණයට එනකොට දුබතෝ වුට්ටාන බහිද්ධා වුට්ටාන විවට්ටනේ පඤ්ඤා ගෝත්‍ර භූ ඥානං දුබතෝ වුට්ටාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥාන. බහිද්ධා කියලා කියන්නේ බහිද්ධ වූ සංස්කාර නිමිත්තෙන් නැගිට්ටා. දුබතෝ කියලා කියන්නේ දෙකෙන්ම අජ්ජත් බහිද්ධ දෙකෙන්ම නැගිටිනවා. එතන අජ්ජත් කියලා ගන්න අනුප්පන්න අනුසය කෙලෙසය සහ අනුප්පන්න කර්මජ ස්කන්ධය. මේ තමයි අජ්ජත්තේ. එතනදී බහිද්ධ වෙන්නේ තමන්ගේ ශරීරයේ වේවා තමන්ගේ සිත වේවා බාහිර කෙනෙක්ගේ වේවා ඕන කෙනෙක්ගේ තියෙන නාම රූපද විපස්සනාවට අරමුණු වෙන යමක් වෙනනම් ඒක බහිද්දයි. ඔය වෙනම ක්‍රමයක්. ඕක අභිධර්මයේ විසඳන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. ඒ දුකේ හැටියට නිර්වාණය දුක මුත්තකයි. ඒ නිසායි කියන්නේ බහිද්ධාවෙන් නැගිට්ටා. ගෝත්‍ර භූ ඥානයේදී සංස්කාර නිමිත්තෙන් නිර්වාණ නිමිත්තට ගියාම අරමුණට ගියාම බහිද්ධා වුට්ටාන බහිද්ධ වෙච්ච සංස්කාර නිමිත්තේ. බහිද්ධ සංස්කාර කියන්නේ බාහිර සංස්කාරයක් කියන එක නෙමෙයි. සංස්කාර සියල්ලම බහිද්ධයි ඒක හැටියට. ඒකෙන් නැගිට්ටා උප්පන්න සංස්කාරය. අජ්ජත් වුවට්ටාන හැබැයි අජ්ජත්තෙන් නැගිටින්නේ නැහැ. අජ්ජත්තෙන් නැගිටින්නේ නැහැ කියලා කියන්නේ කෙලෙස් සංසිඳුනේ නැහැ. උපදින්නට තියෙන කර්මජ අනුප්පන්න ධර්මයෝ නිරුද්ධ වුණේ නැහැ. ඒ නිසා බාහිරෙන් විතරයි නැගිට්ටේ ගෝත්‍ර භූ ඥානෙ. ගෝත්‍ර භූ ඥානෙ කෙලෙස් කැපෙන්නේ නැහැ. මාර්ග ඥානෙට දුබතෝ වුට්ටාන දෙකෙන්ම නැගිටිනවා. මොකද්ද? අරමුණ වශයෙන් සංස්කාර අරමුණ නෙවෙයි නිර්වාණයමයි. එහෙනම් බහිද්දා නැගිටීම කලින් නැගිටීම තාමත් තියෙනවා. ආධ්‍යාත්මයෙන් නැගිටිනවා කෙලෙස් කපනවා සහ උපදින්නට තියෙන අනුප්පන්න කර්මජ ස්කන්ධය ගන්න අපි. අනුප්පන්න කර්මජ ස්කන්ධය. ඒ වගේම ඒ කෙලෙස් වලින් හටගත හැකි අකුසල චිත්තජ රූපය තරගන්න. මේ සියල්ලෙන්ම නැගිට්ටා කියලා කියනවා. මේ අජ්ජත් බහිද්ධ ભેදය පටිසම්භිදා මාර්ගයේහි ගෝත්‍ර භූ මාර්ග ඥානවල විස්තර කරපු හැටි. ඒ වගේ තමයි මේකෙදී බහිද්ධා කියලා කිව්වට මෙතන දැන් චක්කු ඔය ගාලා තියෙන චක්කු සෝත ගාන જીවහා කාය මන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මනේ අරන්ති. ඒතර බලන්න අපේ කයේ රූප තියෙනවනේ. මේ රූපත් මෙතනදී බහිද්ධා රූප කියලා අරගෙන තියෙනවා. සත්ත්ව ශරීරයක තියෙන වෙන රූප ගත්තොත් ඒවත් බහිද්ධා රූප. එතකොට මේ තමන්ගේ දැන් අපේ ඇහැ චක්ෂුව සෝත ගාන විදර්ශනා කරොත් ඒක වත්තු නානත්තේ ඥානයක්.
අපේ ශරීරයේ තියෙන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ වවත්තාන කරොත් ඒක ගෝචර නානත්තේ ඥානය. ඒ නිසා එතන බහිද්දා කියූ පමණින් පටිසම්භිදා මාර්ගයේ විශේෂයෙන් මතක තියාගන්න. පටිසම්භිදා මාර්ගය. ඒකට කියන්නේ විපස්සනා ණය ක්‍රමය. පටිසම්භිදා මාර්ගයේදී ඒ බහිද්දා කියූ පමණින් ඒකෙන් කියවෙන්නේ බාහිර රූපයක් කියන එක නෙවෙයි. සරයි ස්වාමීන් වහන්සේ මදුපිණ්ඩික සූත්‍රයේ ධර්මදේශනාවක් අහලා තියෙනවා. එතෙන්දී කියනවා චක්කුම් පටිච්ච රූපේති පටිච්ච චක්කු විඥානං තින්න සංගති පස්සෝ කියලා ඒ ආකාරයෙන් ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන ආකාරයට ඒ කාරණා තුනක් බාහිර රූපයයි ওই කලින් පස්සේට ටිකක් සම්බන්ධකම නිසායි මම මේ ඇහුවේ. එතෙන්දී ඇතිවෙන ඒ රෙටිනා එකේ ඇතිවෙන රූපය නිරුද්ධ වෙනවා. නමුත් චිත්ත සමුත්ථාන රූපයක් ඉදිරිපත් වෙලා ඒක අපි තවදුරටත් ප්‍රපංච ගොඩනගමින් ඒ සම්බන්ධයෙන් අපි සංසාරේ යනවා කියලා දේශනාවක අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එතන චිත්ත සමුත්ථාන රූපය කියලා සඳහන් කරේ ඔබ වහන්සේ අද මේ දවස් අද පන්තියේදී සාකච්ඡා කරපු ආකාරයෙන් ඉදිරිපත් වූ චිත්ත සමුත්ථාන රූපයද කියලා පොඩ්ඩක් නෑ මම ඒ දේශනාවේට වග කියන්න බෑ මට. මම අදුපින් එක ගත්තොත් එහෙම මෙහෙමයි වෙන්නේ. තේරවාදයේ හැටියට ඇහෙන් රූපයක් දකින්නවනේ. චක්කු ප්‍රසාදයේ රූපේ වැටුණානේ. ඊට පස්සේ ඒක අරමුණු කරමින් පහළ වුණානේ වීතිය. ඊට පස්සේ ඒක අතීත ආරම්මන වශයෙන් අරගෙන නැවත මනෝද්වාරික වීතියක් කරනවා. ඒක චිත්ත සමුට්ඨාන එකක් නෙවෙයි. නෙවෙයි. ඒකට අපි ඒ වෙලාවේ ඇති වෙන රූපයට අපි චිත්ත නිමිත්ත කියලා මම ඉදිරියේදී නම් කරයි. ඒ කරන්නේ ඒක විස්තර කරන්න. එතනදී ඒක වෙනම විස්තරයක් එන්නේ. ඒකට චිත්ත සමුට්ඨාන කියලා කියන්නේ නැහැ. චිත්ත සමුට්ඨාන දැන් ඔය කතා කරනවා ඇත්තේ බොහෝ දුරට සමහර වෙලාවලට අදහසක් තියෙනවා අතීත රූප ආදිය සිහි කරනකොට සිතෙන් නිර්මාණය කරගත්ත රූපයක් කියලා ඒකට චිත්ත සමුට්ඨාන කියන වචනේ දෙනවා වෙන්න පුළුවන්. ඒක ඒ ක්‍රමයට ගියාම ඒ වචන භාවිතය මම එච්චර රුචි කරන්නේ නැහැ තේරවාදයේ ක්‍රමයෙන් විස්තර කරනකොට. ඒ නිසා අපි ඒක ඉදිරියේදී හිමින් සැරේ විස්තර කරගමු. ආරම්භන කියන පාඩම නෝ කල්යයි ගොඩක් කමන්නේ ආරම්භන පාඩමට ආවම අපි ඕක විසඳගමු හිමින් සැරේ. මේ කතා කරේ ඒක නෙවෙයි. මේ කතා කරේ විපාක සිත් වලින් හටගන්න චිත්තජ රූප කියලා කොටස. ඒ චිත්තජ රූප මේ මුළු ශරීරේම හට ගන්නවා මේ වෙලාවවල. ඒක වෙනම එකක් ඈ. අර ඔය කතා කරන අරමුණ ගැන. ඒක වෙනමයි. මේ රසපත් කරගන්න යෙදුණා වූ කුසල සම්භාරය තව තවත් ධර්මඥාන භවනාඥාන දියුණු කර ගැනීමට හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් මේ කුසලය උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාධු සාධු සාධු.